ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් පරිච්ඡේදයෙන් මුදල් ඒකකට අදාළ මුදල් වර්ගීකරණය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා නිම කරා. ඒකෙදි විශේෂයෙන්ම විභාගෙට නිරන්තරයෙන්ම බර තබන ඉලෙක්ට්‍රොනික මුදල් නැත්නම් විද්‍යුත් මුදල් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරා. පැහැදිලිද? ඒ පාඩම් පරිච්ඡේද ඔබ නැවත නැවත පරිශීලනය කරන්න. මොකද අපි ඒකේ අලුත් සංකල්ප කතා කරා. E-wallet එක නැත්නම් e-purse එක ගැන කතා කරා. e-purse එකෙන් භාවිතා කරලා ගෙවීම් කරන ආකාරය ගැන කතා කරා. විභාගයට නිරන්තරයෙන් මේ සෙක්ෂන් එකකින් ප්‍රශ්න එනවාමයි. ඒක ඔබ දෙතුන් වතාවක් හරි ගමන්නේ පරිශීලනය කරන්න කියලා මම ඉල්ලන්නේ. ඔබේ හොඳම ඒ කියන්නේ ඔබ ළඟින් ඇසුරු කරන මිත්‍රයන්ටත් ඒ පණිවිඩය දෙන්න. ඒගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ නොවී ඉන්නවනම් මෙතෙක් ඒගොල්ලොත් සම්බන්ධ කරලා මොකද ඒගොල්ලන්ටත් ඒක සේවයක් වෙනවා. තේරුණාද? ඔබ ඒක දැන් ඔබ කොහොමද දැනුවත්නේ? ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් කරලා ඒගොල්ලන්ටත් ඒ වාසිය අරන් දෙන්න. හොඳයි අපි අද පරිච්ඡේදයෙන් කතා කරන්න උත්සාහ කරන්නේ 7 වන පාඩම් ඒකකය වන මුදල් ඒකකට අදාළ විභාග ප්‍රශ්න සහ අනුරූප ප්‍රශ්න කීපයක්. අපි මුලින්ම සාකච්ඡා කරන්න බලනවා 2020 සිට 2010 දක්වා මෑත අවුරුදු 11 දී ආපු විභාග ප්‍රශ්න ව්‍යුහගත අභ්‍යාස. මුලින්ම ව්‍යුහගත අභ්‍යාස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි ඒකේ ආදර්ශ විභාග ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. 2011 විභාග ප්‍රශ්න පත්‍රයේදී යොමු වෙච්ච තුන්වෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් 3. 2011 විභාග ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 වශයෙන් අහපු ප්‍රශ්නය. ගනුදෙනු සඳහා විද්‍යුත් මුදල් භාවිතා කිරීමේ ශීඝ්‍ර වර්ධනයක් වර්තමානයේ දැකිය හැකිය. විද්‍යුත් මුදල් නම් කරමින් මේවා ජනප්‍රිය වීමට හේතු පැහැදිලි කරන්න. ප්‍රශ්න පැහැදිලිනේ? ගනුදෙනු පියවීමට වර්තමානයේ විද්‍යුත් මුදල් වැඩිපුර පාවිච්චි කරනවා. ඒක මම අදාළ න්‍යායාත්මක කොටස උගන්වද්දිත් කිව්වා. දැන් සමාජයේ ගමන් කරන්නේ කෑෂ්ලස් සොසයිටි එකක් විදියටයි. ඒ කියන්නේ මුදල් රහිත සමාජයක් විදියටයි. මුදල් රහිත කියන්නේ මුදල් ව්‍යවහාර මුදල් අඩුවෙන් භාවිතා කරලා පුළුවන් තරම් ණයපත් හරපත් වැනි ගෙවීම් මාධ්‍යයන් ඒ වගේම e-wallet වැනි ගෙවීම් ක්‍රම තුලින් තමයි ගනුදෙනු පියවන්න උත්සාහ කරන්නේ. එhmenan විද්‍යුත් මුදල් නම් කරමින් මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි නම් කරමින්. මේ පළවෙනි ප්‍රශ්නේ. අනිත් එක තමයි මේවා ජනප්‍රිය වීමට හේතු. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ. ඒ නිසා මේ ප්‍රශ්න එකම ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් නිසා අපිට අංක පෙන්වන්න බැහැනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතන මම හිතන්නේ වඩා හොඳයි එක්කෝ තරු ලකුණක් නැත්නම් ඩොට් එකක් වගේ තියලා වෙන් කරලා ප්‍රශ්න ලියන. මේක තමයි පළවෙනි තරු ලකුණ. හරිද? ජනප්‍රිය වීමට හේතු තමයි දෙවෙනි එක. දෙවෙනි කොටස මේ බැලු බැලමට උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට මේ උත්තරේ ග්‍රහණය කරගන්න පුළුවන්. උත්තරේ ග්‍රහණය කරගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට විද්‍යුත් මුදල්ට අයිති වෙනවා එකක් ණයපත. අනිත් එක හරපත. අනිත් එක ස්මාර්ට් කාඩ් පත. අනික පෙරගෙවුම් කාඩ් පත. ඔය හතරම විද්‍යුත් මුදල් වලට අයිති වෙනවා. පැහැදිලිනේ? අන්නේ හතර ලිව්වම ලකුණු භාගය වැඩි කිරීම හතර සමාන ලකුණු දෙකක් ලබා දෙලා තියෙනවා. ඉස්සරහටත් එහෙමයි මේ ප්‍රශ්නේ නැවත ඇහුවොත් ලකුණු දෙකක් ලැබෙනවා. හතරක් ලැබෙන්නේ කවදාවත් නැහැ. තේරෙනවද? ප්‍රශ්නයක කොටසක් වශයෙන් තමයි අපිට ඕක යොමු වෙන්නේ. දැන් මේකෙත් අංක නොකරන මේක ප්‍රශ්න කොටසක් නේ. එහෙනම් දෙවෙනි තොරලකට මේවා ජනප්‍රිය වෙන්න හේතු. මේ ව්‍යවහාර මුදල් බැහැර කරමින් විද්‍යුත් මුදල් ගනුදෙනු පියවන්න පාවිච්චි කරන්න හේතු. එකක් තමයි පහසුවෙන් පරිහරණය කළ හැකි වීම. පරිහරණය පහසුවෙන් දරුවනේ. දැන් අපි රුපියල් අපි 3,50,000ක 4 ලක්ෂයක විතර බඩු ගන්න පුළුවන්. සමහර අපි ගෘහ භාණ්ඩ ගත්ත කියන්නේ ගෙදරට ගෘහ භාණ්ඩ හොඳ කෑම මේසය පුටු 6ක් ගත්තොත් සමහර ඔය ගාන යනවා. නේ? ලක්ෂ ගණක් යනවනේ. ඉතින් ඕක කර ව්‍යවහාර මුදලින් ගෙවීම කරන අපි මුදල් මිටි කීපයක් අරන් යන්න එපා. ඒක අරන් යනකොට ඊට පස්සේ බයයි. අපි ලොකු බෑග් එකක් අරන් යන්න ඕන. නැත්නම් අපි ඒක එළවලු බෑග් එකක් වගේ එකක් අස්සේ දාගෙන යන්න ඕන. අර ගැට කපන්න නොමග යවන්න. ආරක්ෂාව ගැන හිතන්න ඕන. එතන ගිහිල්ලා ගණන් කරන්න. සාමාන්‍යයෙන් තියෙන දරුන්නේ සල්ලි තියෙන 100 බණ්ඩල්නේ. නේ? 5000 100 බණ්ඩල්. 100 කොල්ල 100 බණ්ඩල් එහෙම තියෙන්නේ. ඒතකොට 100 බණ්ඩලයක් ගණන් කරන්න ඕන. ගණන් කරාම අපිට 199ක් වෙනවා. මුල් සැරේ. ආයි ගණන් කරනවා 100යි. දැන් සැකයි. එක සැරයක් 900. තුන්වෙනි සැරයක් ගණන් කරා. පාර 101යි. මොකද වෙන්නේ? තවත් සැකයි. අන්තිමට 4 පාරක් විතර ගණන් කරනවා. මොන වදයක්ද බලන්න. ඒ වගේ වද නැහැනේ මේකේ.
පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. බිල කීයද? කාඩ් එක දුන්නා. කාඩ් එක අපි නෙවෙයි අපිට දෙන්න විතරයි තියෙන්නේ. ඒ කැෂියර් නැත්නම් මුදල් අය කැමියන් ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකට ඇතුළු කරලා වටිනාකම ඇතුළත් කරලා අපිට ටක් ගාලා කාඩ් එකයි බිල ආපහු දෙනවා. පහසු. අන්නේ පහසුව. අනික විශාල මුදලක් පර්ස් වල පුම්බගෙන අරන් යන්න ඕනේ. බරට සල්ලි කාසි උස්සන් යන්න ඕනේ. හැම අතින්ම පහසු. පහසුවෙන් පරිහරණය කළ හැකි වීම. දෙවෙනි එක ආරක්ෂාකාරී වීම. මුදල් අරගෙන ගියොත් මොකද වෙන්නේ කියලා අපි දන්නවා. අනිවාර්යෙන් ගැට කපන්න මොකද කරන්නේ? අපෙන් ලබා ගන්නවා. එක්කෝ ඉල්ල ගන්නවා. මං කියන්නේ ඉල්ල ගන්නවා කියලා. ඉතින් අපි හිතමු නරක ආයුධයක් පෙන්නලා අපිට කියනවා පර්සන් සල්ලි ටික දෙන්න කරුණා කරලා. වැදගත් විදිහට කියනවා කියලා. හරි වැදගත් සමහර අය මේ ගැට කපන තේරෙනවා. මහත්මයා නැත්නම් මැඩම් සර් කලබල කරන්න එපා කරුණා කරලා පර්ස් එකකින් සල්ලි ටික අපිට දෙන්න. අපිටත් ප්‍රශ්න දිනන ජීවත් වෙන්න. නරක බරක ආයුධයක් ඇත්ත ඒක දැක්කම එපයි කියන්නේ. අපි දෙනවා. ඒ කියන්නේ ඉල්ල ගන්නවා. සමහර අපි ඉල්ලන්න ඉස්සෙල්ලම අපි දෙනවා. සල්ලි නේද ඔයගලන්ට ඕනේ කියලා දෙනවා. ඇයි අර ආයුධ දැක්කම බයනේ තේරෙනවද? ඒ නිසා මේ ඒ වගේ ප්‍රශ්න මේකේ නෑ. සාමාන්‍යයෙන් කාඩ් එක ඉල්ලන්නේ නෑනේ. කාඩ් එක ඉල්ලගත්තත් ඒ කාඩ් එක අරන් ඇතුළට යනකොට මොකද කරන්නේ? ඇතුළට යනකොටම පුළුවන් අපිට අපේ හෑන්ඩ් ෆෝන් එකෙන් ටක් ගාලා දෙනවා මේ එක්ක මෙසේජ් කරනවා අපි. නේ? ටක් ගාලා එක්ක කෝල් එකක් දෙනවා කාඩ් සෙන්ටර් එකට. ඒ මොහොතේම මොකද කරන්නේ? කාඩ් එක ගනුදෙනු ක්‍රියාවලිය ඉවත් කරනවා. හොරගම් කරන්න බෑ ලේසි. ආරක්ෂාකාරී. දේශීය වශයෙන් මෙන්ම විදේශීයවද භාවිතා කළ හැකි වීම. නේ? දැන් සාමාන්‍යයෙන් අපි ලංකාවේ රුපියල් සත ලංකාවේදී ගෙවන්න පුළුවන්. අපිට පුළුවන් ද ඕක ඇමරිකාවට ගියාම ගෙවීම කරන්න? ඉන්දියාවේදී පුළුවන්ද? බෑ. ඒ තේරෙන. එහෙනම් අපිට එහෙ සල්ලි අපිට මෙහෙන් සල්ලි අරන් ගිහිල්ලා එහෙදී සල්ලි මාරු කරගන්න එපා. අදාළ රටේ එක්ක යුරෝ හරි පවුම් හරි රුපියල් ඉන්දියන් රුපියල් හරි තේරෙනවා. මේක එහෙම ප්‍රශ්නයක් නෑ. මුකුත් කතන්දර නෑ. කෙලින්ම නෝමල් අපි ගියා. අපිට පුළුවන් විදේශ රටකට ගෙවීම කරන්න. අනිත් එක තමයි විවිධ වරප්‍රසාද ලැබෙනවා. විවිධ වරප්‍රසාද. සමහර ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර්ස්ලට අපි කියනවා සීසන් එකේදී 130ක විතර ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. සමහර ටූරිස්ට් හෝටල් වල අපිට බුකින් කරද්දී අපිට ප්‍රයොරිටි එක දෙනවා. ඒ කියන්නේ අපි සංචාරක හෝටල් එක අපි කාමරයක් බුක් කරගන්නවා විවේකයක් ගත කරන්න. අපිට ප්‍රමුඛතාවය දෙනවා. කියන්නේ අනිත් අය ඉල්ලුම් කරලා අපිට දීලා තමයි අනිත් අය අවස්ථාව දෙන්නේ. මේ වගේ වරප්‍රසාද වෙකින් සමහර අවස්ථාවල හැම වෙලාවෙම නෙවෙයි සමහර අවස්ථාවල සමහර වරප්‍රසාද ලැබෙනවා. අපි ඒකට කැමතියි. මොකද ව්‍යවහාර මුදලින් අපිට වාසිය ඉන්නේ නැහැ වරප්‍රසාද දෙන්නේ නැහැ. තේරෙනවද? ඊළඟට අන්තර්ජාලය හරහා ගනුදෙනු කළ හැකි වීම. එහෙනම් මේ අපිට මේ ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන අපිට වෙලෙන්සලකට භෞතිකව යන්නම ඕනේ නැහැ. අපිට නිවසේ ඉඳන් කාර්යාලයේ ඉඳන් පුටුවේ උඩ ඉඳන් ඇඳ උඩ ඉඳන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ගෙවීම කරන්න. තේරෙනවද? අන්තර්ජාලය හරහා අර ඊවලට් පහසුකම යොදාගෙන නැත්නම් විද්‍යුත් මුදල් පසුම්බිය කියන ඇප් එක නැත්නම් මෘදුකාංගේ පාවිච්චි කරලා අපිට ක්‍රෙඩිට් කාඩ් එක තුලින් ඩෙබිට් කාඩ් එක තුලින් ගෙවීම කරන්න පුළුවන්. අනිත් එක නිශ්චිත කාලයකට පොලි රහිත ණයක් ලැබීම. විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ් අපිට ලැබෙන්නේ මොකද්ද? පොලියක් නැතුව ණයක්නේ. යම් කාලයකට. ඉතින් ඒක ලොකු වාසියක් පොලියෙන් නැතුව ණයක් කියන එකනේ. අනිත් එක ගනුදෙනු වලදී වට්ටම් මහා ප්‍රසාද ලකුණු හිමි වෙනවා. දැන් අපි ගනුදෙනු කරද්දී එක්ක ලොකු වට්ටමක් ලැබෙනවා. එහෙම නැත්තම් ප්‍රසාද ලකුණු. ඒ කියන්නේ සෑම දැන් ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ පරිගණක වැඩසටහනකට දීලා තියෙන්නේ අපි රුපියලක පුංචිම පුංචි භාණ්ඩයක් අපි තුමු නැත්තම් පොඩි රුපියල් 2ක අපි ඉරේසර් කෑල්ලක් මකන කෑල්ල කියන්නේ ඉරේසර් කෑල්ලක් ගත්තත් අපිට දශම ගානක හරි මොකද්ද වෙන්නේ ප්‍රසාද ලකුණු හම්බ වෙනවා. ඒ ප්‍රසාද ලකුණක් සමහර ප්‍රසාද ලකුණු එකක් රුපියල් 1.30ක් 1.40ක් වගේ මිල වෙනවා. ඒතකොට 1.30ක් නම් ප්‍රසාද ලකුණු 10ක් ගනිද්දී රුපියල් 13ක් අපිට ඩිස්කවුන්ට් එකක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඒ නිසා දැන් ව්‍යවහාර මුදලින් කරද්දී ඒ වගේ chances නැහැනේ. ඒ වගේ පහසුකම් නැහැ. නැති නිසා අපි මේ වගේ විද්‍යුත් මුදලින් අපි ගෙවීම කරන්න පුරුදු වෙනවා. අපි ඒවට නිතරම નિરાයාසයෙන්ම අපි නොදුනොත්ම පෙළඹෙනව නැති යමු. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නේ බලමු. ඒකේ කරුණු හතරකට ඒකේ මේ ඕනම කරුණු හතරකට ලකුණු භාගය බෙගින් ලකුණු දෙකක් දීලා තිබුණා. අනිවාර්යයෙන්ම හතරක් ලියන්න. තුනක් ලියුවොත් ලකුණු කාලක් නැහැ. දෙකක් ලියුවොත් ලකුණු භාගයක් නැහැ. තේරෙනවද? නැත්නම් ලකුණු දෙකක් ලියුවොත් ලකුණු එකක් නැහැ කියලා. තේරෙනවද? තුනක් ලියුවොත් ලකුණු භාගයක් නැහැ. ලකුණු භාගය කියන්නේ බරපතලයි. තේරෙනවද? ලකුණු භාගයට තව භාගයක් එකතු වුණාම තමයි එකක් වෙන්නේ. ලකුණු එකක් අහිමි වෙනවා කියන්නේ ඒ සාමර්ථ්‍යයක් නැති වෙනවා කියන එකයි. ඉතින් ස්කෝර් එකේ දහස් ගණක් පස්සට ඔයගොල්ලෝ යනවා. ඒ නිසා හැම වෙලාවෙම නිතරම නියම ප්‍රශස්ත පිළිතුරු සංඛ්‍යාව 4ක් කියන එක ඔළුව තියාගන්නට ඕනේ. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නට යමු.
මේක 2012 විභාග ප්‍රශ්නය. 2012 විභාග ප්‍රශ්න පත්‍රයේ තුල තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 අයන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 අයන්න වශයෙන් අහපු ප්‍රශ්නය. පොදු පිළිගැනීම හොඳ මුදලක ගුණාංගය. දන්නවනේ. පොදු පිළිගැනීම කියන්නේ මොකද්ද? common acceptability කියන එක. හොඳ මුදල් ඒකක තියෙනවනේ පළවෙනි අංක 1 ගුණාංගය. අංක 1 ලක්ෂණය තමයි පොදු පිළිගැනීම. ප්‍රධානම ගුණාංගය. පොදු පිළිගැනීම කියන්නේ ගනුදෙනු පියවීමේදී රටේ සමස්ත ජනතාව මුදල් ඒකකයේ මුදල් වශයෙන් පිළිගන්නට ඕනේ. ගනුදෙනුවේදී පොදු පිළිගැනීමක් ඇතිවීමර නම් මුදල් තවත් ගුණාංග කිහිපයකින් යුක්ත විය යුතුයි. එවැනි ගුණාංග 4ක් සඳහන් කරන්න. හොඳ ප්‍රශ්නයක් මේකත්. දැන් පොදු පිළිගැනීම තමයි ප්‍රධානම සාධකය. හරිද? දැන් ගනුදෙනු වලදී පොදු පිළිගැනීම ඇති වෙන්න නම් තවත් ගුණාංග කිහිපයක් සක්‍රිය වෙන්න ඕන. තවත් ගුණාංග කිහිපයක් ඉෂ්ට වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි පොදු පිළිගැනීම ආරක්ෂා වෙන්නේ. මොනවද? පළවෙනි එක තමයි පහසුවෙන් හඳුනාගත හැකි වීම. සෙසු මාධ්‍ය එක සසදද්දී කාසියා නෝට්ටු කියන මුදල් කියන එක අපිට පහසුවෙන් දැක්කම හඳුන ගන්න පුළුවන් වෙනවා. හඳුන ගන්න බැරි නම් අපි පොදුවේ පිළිගන්නේ නැහැ. තේරෙනවද? අපි දැන් සමහර නෝට්ටු හඳුන ගන්න බෑ. සමහර නෝට්ටු පැටලෙනවා. මොකද වෙන්නේ? අන්න පොදු පිළිගැනීමෙන් තියලා යනවා. එහෙනම් පහසුවෙන් හඳුනාගත හැකි බව හැමෝටම තියෙනවා නම් අන්න හැමෝගෙම පිළිගැනීමට ලක් වෙනවා. අන්න පොදු පිළිගැනීම ආරක්ෂා වෙනවා. තේරෙනවද? මේ පොදු පිළිගැනීම කියන මූලික ගුණාංගයට මේව බද්ධයි. බද්ධ වෙලා තියෙනවා. අනිත් එක කල් පැවැත්ම. දැන් නෝට්ටු විශේෂයෙන්ම මාසෙන් දෙකෙන් ඉරෙනවා නම් දිය වෙනවා නම් සමහරට අර නිකන් බොඳ වෙලා වගේ යනවා අපි ස්පර්ශ කරලා ඒ මුදල් ප්‍රතික්ෂේප වෙනවා නම් පොදුවේ පිළිගන්නේ නැහැ. පොදුවේ පිළිගන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කල් පැවැත්ම කියන එක ආරක්ෂා වෙන්නම ඕනේ. කල් පැවැත්ම කියන එක ආරක්ෂා වුණොත් තමයි අපිට විශ්වාසයක් ඇති වෙන්නේ. මේ මුදල් කොච්චර පරණුනත් ප්‍රශ්නයක් නැහැ. ගනුදෙනු සදා පිළිගන්නවා. ගෙවීම් පියවන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන්නේ. තේරෙනවද? ඒ නිසා කල් පැවැත්ම ආරක්ෂා වුණොත් තමයි පොදු පිළිගැනීම නැවත ඇති වෙන්නේ. ඊළඟට පහසුවෙන් ගෙන යා හැකි වීම. දැන් මුදල් අපිට තනින් තනට පහසුවෙන් ගෙනියන්න වෙනවනේ. අපිට කාසියා නෝට්ටු වලින් නිවසේ ඉඳන් ගෙවන්න බෑනේ. දැන් ක්‍රෙඩිට් කාඩ් එක, ඩෙබිට් කාඩ් එකෙන් නම් අපිට නිවසේ ඉඳන් අන්තර්ජාලයට සම්බන්ධලා ගෙවන්න පුළුවන්. කාසියා නෝට්ටු වලින් අන්තර්ජාලයට සම්බන්ධලා ගෙවන්න බෑනේ. තේරෙනවද? ඒ නිසා අපිට ගෙනියන්න වෙනවා. එහෙනම් පහසුවෙන් ගෙන යා හැකි මට්ටමේ මුදල් වෙන්න ඕනේ. දැන් අපි හිතමු තහඩු වලින් නැත්තම් තුනී ලෑලි වලින් නෝට්ටු හදුවොත් මොකද වෙන්නේ? ලෑලි කරතියන් එත හැකිද? නේද? එහෙනම් අපි යන තැන් වල වෙලින්ම ට්‍රැක්ටරයක් ටේලර් එකක් අරන් යනවා මුදල් නෝට්ටු අරගෙන. එහෙම වෙන්න බෑ. දැන් පුංචි කඩදාසි වලින් බොහොම ස්මූත්ලි සුමටව හදලා තියෙනවා. අපේ පුංචි මුදල් පසුබිම පව අපිට තැන්පත් කරගෙන පහසුවෙන් ගෙනියන්න පුළුවන්. ලොකු බරක් දැනෙන්නේ නැහැ. ලක්ෂ 5ක් විතර පර්ස් එකේ දාගත්තත් අපිට ඒක ලොකු බරක් දැනෙන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් පහසුවෙන් ගෙනන්න පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට කුඩා ඒකක වලට බෙදිය හැකි වීම. ඒ කියන්නේ මේ නෝට්ටු පුංචි කැලි වලට ඉරනවා කියන එක නෙවෙයි. කාසියක් කැබලි කරනවා කියන එක නෙවෙයි. තේරෙනවද? මැෂින් එකකින් කපන එක නෙවෙයි මේ කියන්නේ. ඕනෑම ගනුදෙනුවක් පියවීමට කොටස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් 1,20,250යි 760ක් ගෙවන්න තියෙනවා කියන්නේ 1,20,250යි කියන 760 කියන එකට ගෙවන්න අපිට පුළුවන් 100 කොළ රුපියල් 81 තේරෙනවා රුපියල් 81 750 10 ඒ වගේම රුපියල් 20 නෝට්ටු 50 නෝට්ටු 100 නෝට්ටු පාවිච්චි කරලා අර ගාන ගෙවන්න පුළුවන්. හිතන්නකෝ ඔක්කොම තියෙන්නේ 5000 10 නෝට්ටු විතරයි. එහෙමනම් අපිට පුළුවන් 1,20,230ක් ගෙවන්න බෑ. දැන් පුළුවන් නේ. ඒ නිසා ඕනම වටිනාකමක් ගෙවන්න කුඩා ඒකක වලට කොටස් කරගන්න පුළුවන්. ඒ පහසුව නිසාම සෑම රටකම හැමදෙනාම මුදල් පිළිගන්නවා. අන්න පොදු පිළිගැනීම ඇති වෙනවා. අනික අනුකරණයේ දුෂ්කරතාව. දැන් ඕනම රටක මහ බැංකුවක් අපේ රටේ මහ බැංකුව පවා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේදී ඉතාම සුරක්ෂිත ආරක්ෂිත සංකේත ක්‍රම ආරක්ෂිත විධි කීපයක් පාවිච්චි කරනවා. අපි කෝ වෝටර්මාක් එකනේ. හොර නෝට්ටුවේ වෝටර්මාක් එක පේන්නේ හරියට. තේරෙනවද? ඒක මෙහෙම පේනවා බ්ලැක් ලයිට් එකේ ලෝම් පේන්නේ නැහැ. ඒ වගේම දියසලකුණ හොර නෝට්ටුවේ හරියට පේන්නේ නැහැ. නිකන් ඉරක් වගේ පේන්නේ බ්ලැක් ලයිට් එකේ පේන්නේම නැහැ. ඒ වගේ වැරගැන්වූ කොන් මතකයිනේ. අන්න ඒ වගේ ආරක්ෂිත සංකේත පාවිච්චි කරලා හොඳ මොකද වර්ණ සංයෝජනයක් පාවිච්චි කරලා ඉන්ටැග්ලියෝ ප්‍රින්ටින් සිස්ටම් කියන ලෝක ප්‍රසිද්ධ මුද්‍රණ ශිල්පය පාවිච්චි කරලා ඉතා සුරක්ෂිතව මේ මුද්‍රණය කරනවා.
තේරෙනවද? ඒ නිසා මේවා ලේසියෙන් අනුකරණය කරලා මුද්‍රණය කරන්න අමාරුයි. ඊළඟට දුබල හෝ සුලභ නොවීම. මුදල් ඕනවට වඩා හිඟ වෙන්න බෑ. ඕනට වඩා අතිරික්තයක් තියෙන්න බෑ. එහෙම වුණාම පොදු පිළිගැනීම නැති වෙලා යනවා. දැන් මුදල් කියලා අපි හිතමු නම් කරා කියලා වැලි කැට හැමතැනම තියෙනවනේ. ඒක පිළිගන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් මෙන්න මේ ගුණාංග තියෙනව නම් තමයි පොදු පිළිගැනීම කියන ගුණාංගේ ආරක්ෂා වෙන්නේ. මතකනේ මුදලක ප්‍රධානම ගුණාංගේ පොදු පිළිගැනීම. ඒක ඇති වෙන්න නම් මෙන්න මේ ගුණාංගත් ඉෂ්ට වෙන්න ඕනේ. මෙන්න මේ ගුණාංග 4කට ලකුණු භාගයෙන් ලකුණු 2ක් දීලා තියෙනවා. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේකත් 2012 විභාග ප්‍රශ්න පත්‍රයේ තුලින් යොමු වෙච්ච ගැටලුවක්. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 ආයන්න වශයෙන්. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 ආ කොටසේ. පහත දැක්වෙන මුදල් වර්ග පැහැදිලි කරන්න. පහත දැක්වෙන මුදල් වර්ග පැහැදිලි කරන්න. 1 ණය මුදල්, 2 ව්‍යවහාර මුදල්. ඕකටම කියනවා නියෝග මුදල් කියනවා, ආඥා මුදල් කියනවා, මතකයිද? වළංගු මුදල් කියනවා. ණය මුදල් කියන මතකයිනේ. ණය මුදල් කියලා අපි මේ වගේ තරු ලකුණු දෙකක ලියනවා. නැත්නම් අංක දාන්න පුළුවන්. මේකේ අංක 3 සංඛ්‍ය 1 2 දැම්මත් කමක් නැහැ. කොහොමද හෙඩින් එකක් වගේ මේක පෙන්වන්න ඕනේ නේ. ණය මුදල් කියලා. ණය මුදල්. ව්‍යවහාර මුදල් ආදී වශයෙන්. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට භාවිතා කළ හැකි පුද්ගලයෙකුගෙන් හෝ ව්‍යාපාර ඒකක වලින් ලබා ගැනීමට හිමිකම් ඇති ඕනෑම දෙයක් තමයි ණය මුදල් කියන්නේ. දැන් මට භාණ්ඩ හා සේවා මිලදී ගන්න ඕන වෙනවා. මිලදී ගන්න ඕනාට මගේ අතේ සල්ලි නැහැ. මට මොනවද ඉලෙක්ට්‍රොනික මනිත් නැහැ. ඊ-කෑෂුත් නැහැ. එහෙමනම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට භාවිතා කළ හැකි පුද්ගලයෙකුගෙන් හෝ ව්‍යාපාර ඒකක වලින් මට යම් යම් දේවල් ලබා ගන්න නැත්නම් ඒක පුද්ගලයෙක්ගෙන් හෝ ව්‍යාපාර ඒකක වලින් ලබා ගැනීමට හිමිකමක් නැත්නම් අයිතියක් ඇති ඕනෑම දෙයක් තමයි ණය මුදල් කියලා කියන්නේ. දැන් මම ළඟ මුදල් නැහැ. මම විද්‍යුත් මුදල් භාවිතා කරන්නෙත් නැහැ. ඊ-වොලට් පහසුකමත් මම සම්බන්ධ කරගන්නේ නැහැ. දැන් මට භාණ්ඩ හා සේවා ගන්නත් ඕන. මම එන පුද්ගලයෙක්ගෙන් හෝ එහෙම නැත්නම් යම් කිසි ව්‍යාපාර ඒකකයක් ව්‍යාපාර ආයතනයක් මගින් කිසියම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්නවා. අරගෙන ඒ මුදල් මම පසුව ගෙවන්න පුරුදු මත ගන්නෙ මම ඒකෙන් ගනුදෙනු සම්පූර්ණ කරනවා. නැත්නම් මම කිසියම් ද්‍රව්‍යමය දෙයක් ලබා ගන්නවා. ඒ ද්‍රව්‍යමය දේ අරන් මම අර භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාවිච්චි කරනවා. තේරෙනවද? එහෙනම් ඒව තමයි ණය මුදල් කියන්නේ. ඒ ණයක් නේ. ඇත්තම ණයක් නේ. මට වර්තමානයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න ඕන නිසා මුදල් නැති නිසා මම පුද්ගලයෙක්ගෙන් හෝ ව්‍යාපාරයකින් එක්ක මුදලින් නැත්නම් ද්‍රව්‍යමය වශයෙන් ණයක් ගැනීමක් කරන්නේ. තේරෙනවද? ඒක තමයි ණය මුදල් කියන්නේ. ඒකේ අදහස ලියවන ලකුණු 1යි. 2 තමයි ව්‍යවහාර මුදල්. ඒක ලේසියිනේ. රටේ මූල්‍ය අධිකාරියේ නියෝග මත නිදහස් කරන කාසියා නෝට්ටු. නැත්නම් මහ බැංකුවක කමන්නේ. රටේ මූල්‍ය අධිකාරිය කියන්නේ එක මූල්‍ය අධිකාරිය මහ බැංකුව නිසා මහ බැංකුවක ලියන්න පුළුවන්. මහ බැංකුවේ නියෝග මත නිදහස් කරන කාසියා නෝට්ටු. ඒත් ලකුණු 1යි ලකුණු 2ක් ලැබුණා. ඔක ප්‍රශ්නයක කොටසක් නිසා. සංකල්ප දෙක චූටිනේ. හැමෝටම මේ ලකුණු දෙක ලේසියෙන්ම ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේකත් 2012 විභාග ප්‍රශ්න පත්‍රයේම දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් එකට අහපු ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. පහත් සඳහන් දෑ පැහැදිලි කරන්න. අයන්න බැංකු මුදල්, අයන්න ආසන්න මුදල්, අයන්න නියෝග මුදල්. පහසුයි ප්‍රශ්නේ. අපි මුලින්ම ගන්නවා අයන්න බැංකු මුදල්. බැංකු මුදල් කියන්නේ වාණිජ බැංකු පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් වල ශේෂයන්. වාණිජ බැංකු තුල තියෙනවනේ විවිධ ජංගම ගිණුම්. ඒ ජංගම ගිණුම් ආරම්භ කළ ඒකේ අපි සල්ලි තැන්පත් කරනවා. ඒ අන්නේ ඉතුරු වෙච්ච ශේෂය තමයි බැංකු මුදල් කියන්නේ. ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුමේ තියෙන මුදල් ශේෂය. තේරුණාද? ඒක රටේ සංසරණයට එක් කරන මාධ්‍ය තමයි චෙක්පත් කියන්නේ. එහෙනම් බැංකු මුදල් කියන්නේ චෙක්පත් නෙවෙයි. පැහැදිලිනේ? right. දෙවෙනි එක තමයි ආසන්න මුදල්. නියමනි. මොකක්ද ඒ කියන්නේ? ව්‍යවහාර මුදල් නෙවෙයි, ව්‍යවහාර මුදල් වලට ළඟින් යනවා. ආසන්නයි. ව්‍යවහාර මුදල් මෙන් 100% ද්‍රව්‍යශීලතාවයෙන් යුක්ත නොවූ. එහෙත් පහසුවෙන් හා ඉක්මනින් මුදල් බවට පත් කරගත හැකි ද්‍රවශීලවත්කම්. නැත්තම් මූල්‍ය උපකරණකමක් නෑ. තේරුණාද? එහෙනම් කාසියා නෝට්ටු නැමැති ව්‍යවහාර මුදල් මෙන් 100% ද්‍රවශීලතාවයක් නැහැ. නමුත් පහසුවෙන්
සහ ඉක්මනින් මුදල් බවට නැත්නම් ද්‍රව්‍යශීලතාවයක් ඇති මුදල් බවට පත් කරගත හැකි විවිධ ද්‍රව්‍යශීලවත්කම් තමයි ආසන්න මුදල් කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් වාණිජ බැංකුවල තියෙනවා ඉතිරි කිරීමේ තැන්පතු. අපි ඒව සල්ලි තැන්පත් කරනවා. තැන්පත් කරලා අපි ගෙදර එනවා. අපි නිවසේ දවස් දෙකක් එහෙම කාලයක් ගත කරනකොට අපිට ලොකු හදිස්සියක් එනවා. සල්ලි අපේ අතේ නැහැ. අතේ නැහැනේ. අතේ තිබ්බනම් ඉතින් ද්‍රව්‍යශීලයිනේ. අපිට පුළුවන් බැංකුවට ගිහිල්ලා නැත්තම් බැංකුවේ අපි තුමු ඒ මොනවද විත්ඩ්‍රෝල් මැෂින් එකක් තියෙන නේ ටෙලර් මැෂින් එකක් තියෙන තැන ගිහිල්ලා ඒක බැංකුවට ගිහිල්ලා අපිට පුළුවන් ඒක සල්ලි අරන් එන්න. හැබැයි ඉතින් ටිකක් පොඩි කාලයක් යනවා. පොඩි මහන්සියක් වෙන්න වෙනවා. සමහර පොඩි වියදමකුත් යනවා. ඒ පොඩි අර සේවා ගාස්තු අය කරන පුංචි මුදලක් අය කරනවනේ. තේරෙනවද? ටෙලිවිෂන් එකේ. අන්න ඒ වගේ සියරසික ද්‍රව්‍යශීලතාවයක් නැති වුණාට පහසුවෙන් ඉක්මනින් මුදල් බවට පත් කරගන්න පුළුවන්. අර වගේ මොනවද? කාලීන ඉතිරි කිරීමේ තැන්පත්. තේරෙනවද? අන්න ඒ වගේව අපි ගන්නවා ආසන්න මුදල් කියලා. ඊළඟට නියෝග මුදල්. ඒ කියන්නේ ව්‍යවහාර මුදල්ම ඉස්සෙල්ලා කරා වගේ රටක මූල්‍ය අධිකාරී නැත්නම් මහ බැංකුවේ නියෝග මත නිදහස් කරන නැත්නම් නිකුත් කරන ලබන මුදල් තමයි නියෝග මුදල් නැත්නම් ව්‍යවහාර මුදල් කියන්නේ. එතකොට පැහැදිලි කිරීම එකකට ලකුණු එක බැගින් ලකුණු තුනක් දුන්නා. ඉතාලම කෙටියෙන් මේ වගේ පැහැදිලි කරාම ඇති. මීට වඩා එක වචනයක් වැඩි කරන්න එපා අඩු කරනවා මිසක. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නය 2013 විභාග ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්ක 1 වශයෙන් අහපු එක. ආසන්න මුදල් යන්න පැහැදිලි කරන්න ඒත් ලකුණු එකහමාරක් දීලා තියෙනවා. මේක මොකද මේ ප්‍රශ්නයක රෝම ඉලක්ක 1 වශයෙන් අහපු ප්‍රශ්නයක්. ඒ කියන්නේ තනි ප්‍රශ්නයක්. තනි වාස්තවික ප්‍රශ්නයක් නිසා ලකුණු එකහමාරක් දීලා තියෙනවා. උත්තරේ අවශ්‍ය නැහැ. අපි ඉස්සෙල්ලා අවුරුදුණු කතාවේ ඕකම ඉස්සෙල්ලා අවුරුද්දට ඇහුවානේ. මොකද ඒ කියන්නේ ව්‍යවහාර මුදල් මෙන් 100%ක ද්‍රව්‍යශීලතාවක් නැතත් පහසුවෙන් කෙටි කලකදී මුදල් බවට පත් කරගත හැකි නැත්නම් ද්‍රවශීලතාවයට පත් කරගත හැකි විවිධ වත්කම් නැත්නම් විවිධ ද්‍රවශීල වත්කම් තමයි ආසන්න මුදල් කියන්නේ. ඒක පුළුවන් ලකුණු එකමාරයි. ඊළඟට රෝම ඉලක්කම් 2. වර්තමානයේ ණයපත් භාවිතයේ ශ්‍රී ලාංකිකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. එසේ ණයපත් භාවිතයේ ජනප්‍රිය වීමට තුඩු දී ඇති හේතු තුනක් විස්තර කරන්න. ඒකෙත් හේතු තුනකට ලකුණු භාගය බෙගෙන් ලකුණු එකමාරක් ලැබිලා තියෙනවා. වර්තමානයේ ණයපත් භාවිතයේ ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට තාම නැහැ තාම 100%යි. මදියෙත්. එසේ ණයපත් භාවිතයේ ජනප්‍රිය වීමට තුඩු දී ඇති හේතු. අපි මීට කලින් විභාග ප්‍රශ්න කතා කරපු නිසා මම උත්තර දාන්න ගියේ මතකයි නේද? මතකයි නේද ඔයගලන්ට? ණයපත් භාවිතයේ ලාංකිකයන් අතර දැන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙගෙන යනවා. ණයපත් භාවිතයේ ජනප්‍රිය වෙන්න හේතු. එකක් මොකද්ද? ව්‍යවහාර මුදලින් ගෙවීම් කරනවාට වඩා පහසුයි. මුදල් ගණන් කරන්න ගණන් වර්ධනම නැවත ගණන් කරන්න මේ ප්‍රශ්න නැගෙන යාම අපහසුයි ප්‍රශ්නේ නැහැ තේරුණාද? එහෙනම් ගෙවීම් කිරීම පහසු නිසා. අනිත් එක තමයි ණයපතක් තියෙනවා නම් සමහර භාණ්ඩ හා සේවා මිලදී ගන්නකොට සමහර ඍතුවලදී විශාල වට්ටම් ලැබෙනවා. ඒ වට්ටම් සහනය නිසා කැමති ණයපත් වලින් අපි ගනුදෙනු කරන ජනප්‍රිය මිනිස්සු තමයි. තව එකක් තමයි ණයපත් මගින් ගනුදෙනු කරන විට කාලය ඉතුරු වෙනවා. කාලය ඉතුරුයි. ඒ හේතුව දැන් අපි මුදලින් කරන්න ගියා අපි මුදල් ගණන් කරනවා. මං කිව්වා දැන් 100 බණ්ඩල් එකන්නේ 100 බණ්ඩලයක් ගණන් කරම 99 වැටෙන්නේ. ආයි ගණන් කරනවා 100 දැන් සැකයි. එකපාරක් 99 කසු. දැන් ආයි ගණන් කරම 101යි. ආයි ගණන් කරන්න එපේ. 4 5 තාව ගණන් කරන්න. තේරෙනවද? ඉතින් කාලේ නාස්ති වෙනවා. මේකේ අනිවාර්යයෙන් අපේ කාලේ ඉතිරි වෙනවා. අන්න ඒ අපි වාසි කතා කරන ඒ සෙට් එකම මෙතනට හරියයි. තේරෙනවනේ? හරි. ඒතර ලකුණු එකමාරක් ලැබෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේක 2013 විභාග ප්‍රශ්නයට ආපු තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්නේ. ගනුදෙනු සඳහා ව්‍යවහාර මුදල් හා චෙක්පත් භාවිතයේ ක්‍රමෙන් අඩු වීමෙන් පවතින අතර විද්‍යුත් මුදල් භාවිතය වැඩි වී ඇත. මෙසේ විද්‍යුත් මුදල් භාවිතය වැඩි වීමට හේතු කවරේද? නිතර අහනවා කියලා මම කියවනේ. තේරි පාට් එක කරද්දී මම කියවනේ ඉලෙක්ට්‍රොනික කෑෂ් අහනවාමයි. ගනුදෙනු සඳහා ව්‍යවහාර මුදල් හා චෙක්පත් භාවිතයේ ක්‍රමෙන් දැන් ටික අඩු වෙන අතර විද්‍යුත් මුදල් භාවිතය ක්‍රමෙන් වැඩි වීගෙන යනවා. මෙසේ විද්‍යුත් මුදල් භාවිතය වැඩි වෙන්න හේතු. එකක් මොකද්ද? භාවිතයේ පහසු. පහසුවෙන් භාවිතා කරන්න අමාරුවක් නැහැනේ. දැන් අර ෆෝන් එකක් ඔබනවා වගේ ලොකු ක්‍රියාපටිපාටියක් අනුකරණය කරන්න දෙයක් නැහැනේ පහසුයි. අනික ආරක්ෂාකාරී. මුදල් ගෙනිච්චොත් ආරක්ෂාකාරී බවින් අඩුයි. මුදල්
ගැට කපන වෙලාවට අපි ඉල්ල ගන්න උදුරා ගන්නවා. ඒ මංකොල්ල කනවා. තේරුණාද? නමුත් මේක එහෙම නෙවෙයි ක්‍රෙඩිට් කාඩ් එක කවුරුත් ඉල්ලන්නේ නැහැ. දන්නව අරගෙන වැඩක් නැහැ කියලා. තේරුණාද? එහෙනම් අනිවාර්යයෙන්ම ආරක්ෂාකාරී වෙනවා එකෙන් ගෙවීම කරන එක. අනික නිශ්චිත කාලයකට පොලී රහිත ණයක් වීම. අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් කාඩ් එක අපිට පොලී රහිතව දෙන ණයක් හා සමානයි යම් කාලයකට. එතරම් වාසියක්. තේරුණාද? ඊළඟට අතේ මුදල් නොමැතිවද ගනුදෙනු කළ හැකි වීම. අන්න එක දැන් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් තියෙනවා නම් අතේ කාසියා නෝටු තියෙන්න ඕනේ නැහැ. අද බොහෝ තැන්වලදී අපිට ගෙවීම කරන්න පුළුවන්. නේ? ඒ නිසා අනිවාර්යයෙන්ම අතේ මුදල් තියාගන්න නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ගනුදෙනුවට බාධාවක් නැහැ. ගනුදෙනුවට බාධාවක් නැත්නම් මොකද එක්ක ඩෙබිට් කාඩ් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේමන්ට් එක කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ වට්ටම් ලැබීම. සාමාන්‍ය ව්‍යවහාර මුදලින් ගෙවද්දී නොලැබෙන වට්ටම් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වලට අනිවාර්යයෙන්ම ලැබුණා. කොහෙද පහුගිය කාලේ මතකනේ සීසන් එකේදී. අනික වෙනත් ප්‍රතිලාභ හම්බේනවා. අපි තුමාර ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර්ස්ලාට ටූරිස්ට් හෝටල් කාමර වෙන් කර ගැනීම ප්‍රමුඛතාවය දෙනවා. තේරෙනවද? ඒ වගේ වාසිත් තියෙනවා. ඒ වගේ වාසිත් තියෙනවා. කොහොමරි කරුණු 4කට ලකුණු භාගය බැගින් මේකේ දුන්නු ලකුණු 2යි. ලකුණු 2යි. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 විභාග ප්‍රශ්නයක්මයි. තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් 5 ආ කොටසින් අහපු ප්‍රශ්නේ. හරපත සහ ණයපත අතර පවත්නා සමාන හා අසමානතා. සාමාන්‍ය සමානතා අහනවා අඩුයි. මේ වගේ එකපාරක් හෝ දෙපාරක් තමයි මේක ඇහුවේ සමානතා. නැත්නම් අසමානතා නිතර අහනවා. හරපතයි ණයපත. මොකද දෙක තමයි විද්‍යුත් මුදල් වල ජනප්‍රිය මාධ්‍යයන් දෙක නේ. හරපත සහ ණයපත අතර සමාන අසමානතා. අපි එකම ප්‍රශ්නේ කොටස් දෙකක් නිසා පළවෙනි තරු ලකුණ දානවා සමානතා කියලා. තරු ලකුණක් දාලා ඒක ලියනවා. දෙවෙනි තරු ලකුණ අසමානතා කියලා ආයෙ තරු ලකුණක් දාලා ලියනවා. මතකනේ මේ වගේ ප්‍රශ්නක මම හැමදාම කියන්නේ කීයක් ලියනවද? සමානතා 2යි අසමානතා 2යි. සමානතා 4යි අසමානතා 4යි ලියන්න එපා. අපේක්ෂා කරන්න. ඒතර උත්තර කොටස 8ක් වෙලානේ මේ. තේර මේවට හම්බෙන්නේ උපරිම ලකුණු 2යි නැත්නම් 4යි. අර වගේ ලියන්නේ දැන් අසමානතා විතරක් ඇහුණා 4ක් අහන්න පුළුවන්. සමාන අසමානතා වාසි අවාසි ඒ දෙයන්සයෙන් අහනව නම් අනිවාර්යයෙන්ම ලියන්නේ 2 බැගින් පමණයි. 4 බැගින් ලියන්න එපා. කාල නාස්ති කරන්න එපා. පැහැදිලිද? right. සමානතා මොනවද? එකක් තමයි විද්‍යුත් මුදල් වීම. දෙකම විද්‍යුත් මුදල්. ඉලෙක්ට්‍රොනික මුදල්. දෙවෙනි එක මූල්‍ය ආයතන විසින් නිකුත් කිරීම. දෙකම නිකුත් කරන මූල්‍ය ආයතන විසින් නේ. මූල්‍ය ආයතන නොවන ආයතන මේව නිකුත් කරන්නේ නැහැ නේ. අනිවාර්යයෙන් මුල් වාණිජ බැංකුවක් මේ වෙන්න ඕනේ මොන හරි මූල්‍ය ආයතනයක්. ඊළඟට භාණ්ඩ මිලදී ගැනීමට භාවිතා කළ හැකි. දෙකම භාණ්ඩ මිලදී ගන්න ගෙවීම් පියවර පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක දෙකම ආරක්ෂාකාරී. හරිනේ. එතකොට ලකුණු භාගය බැගින් කරුණු දෙකකට ලකුණු එකක් දුන්නා. කරුණු දෙක අපේක්ෂා කරා. ඊට පස්සේ අසමානතා. මුල් පැත්තට හරපත කියලා ගත්තා. අනිත් පැත්තට ණයපත කියලා ගත්තා. මේ ප්‍රශ්නේ දීපු පිළිවෙලට මේකදී මාරුණක් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ස්කීම් එකක් හදන්නේ මේ විදිහට ඒව ඔලුව තියා ගන්න ඕනේ. දැන් මෙතන මේ මුලින් ඇහුවේ හරපතනේ. ඒ නිසා ඕගොල්ලෝ මුල් පැත්තට ලියන හරපත. දෙවනුනේ ණයපත මේ පැත්තට ණයපත දාන්න. මොකද මාකින් ස්කීම් එක හැදෙන්නේ ඒ විදිහට. නැත්තම් දැන් ඕගොල්ලෝ මුලින් ණයපතයි මේ පැත්තේ ණයපත මේ පැත්තේ හරපත දැම්ම කියන ප්‍රශ්නයක් නැහැ. අර ස්කීම් එකත් එක්ක බලද්දි පැටලෙනවා. ගුරුවරුත් කියන මිනිස්සුනේ දරුවනේ. ගුරුවරුන්ටත් එක දිගට බලනකොට ඕක පැටලිලා සමහරට ඕගොල්ලන්ගේ උත්තරේ විකෘතියි කියලා හිතලා ලකුණු කැපෙන්න පුළුවන්. ඒ නිසා ඒ අර පේපර් එකේ අහන පිළිවෙලටම උත්තරේ පටන් ගන්න. හරිද? මෙතන මුලින් ණයපත නම් මෙතන තියෙන මුලින් ණයපත. තේරුණා නේද? රයිට්. හරපත ණයපත. පළවෙනි එක තමයි ගිණුමක් අවශ්‍යනේ. හරපතක් නිකුත් කරන්න නම් අපි ලබාගෙන අපිට ගිණුමක් තියෙන්න ඕනේ. අපිට ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුමක් නැතිව අපි හරපතක් කිල්ලට දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගිණුමක් අවශ්‍යයි. ණයපතක් ලබාගෙන ගිණුමක් අවශ්‍ය නැහැ. අනික ගනුදෙනුවකදී ගිණුම හර වෙනවා. තේරුණාද? අනිවාර්යයෙන්ම හරපතකදී ගනුදෙනුවකදී අපි ගෙවීම් කළවහම අපේ ගිණුමේ සල්ලි අඩු වෙනවා, හර වෙනවා. නමුත් ණයපත එහෙම නෙවෙයි ගිණුමට බැර වෙනවා. ගනුදෙනු කරාම අපේ ගිණුමට බැර වෙන. ඒ කියන්නේ අපේ තව ණය අගේ වැඩි වෙනවා. ඊළඟට ගිණුමේ මුදල් තිබිය යුතුයි. හරපතෙන් ගෙවීම් කරන්න ගිණුමේ සල්ලි තියෙන්න ඕනේ. ගිණුමේ සල්ලි හමාර නම් ගෙවීම් කරන්න විදියක් නැහැ. අනික ණයපතේදී අවශ්‍ය නැහැ. ගිණුමේ සල්ලි තියෙන්නත් ඕනේ නැහැ. අතේ සල්ලි තියෙන්නත් ඕනේ. අපිට ණය සීමාවන දෙන්නේ ඒ දක්වා ගෙවීම් පියවන්න පුළුවන්. ඊළඟට පොලියක් නැත හරපතේ ණයපතේ ගෙවීම් පමා වූ විට පොලියක් අනිවාර්යයෙන්ම තියෙනවා ගන්න. මෙන්න මේ වගේ අසමානකම් දෙකකට ලකුණු භාගය බැගින් ලකුණු එකක් දීලා තියෙනවා.
පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේකත් 2013 ප්‍රශ්නයක්මයි. දෙකේ රෝම ඉලක්කම් 1. ආසන්න මුදල් යන පැහැදිලි කරන ලකුණු එකක් ලැබෙනවා. ආසන්න මුදල් කොහොමද ලියන්නේ? ඔක දැන් ලියන්න ඕන අපි කලින් කරපු නිසා මතකයි. ආසන්න මුදල් කියන්නේ ව්‍යවහාර මුදල් මෙන් 100%ක ද්‍රවශීලතාවක් නැතත්. ව්‍යවහාර මුදල මෙන් 100%ක ද්‍රවශීලතාවක් නැතත් කෙටි කලකින් ඉක්මනින් නැත්නම් පහසුවෙන් මුදල් බවට පත් කරගත හැකි විවිධ ද්‍රවශීල වත්කම්. මුදල් බවට පත් කරගත හැකි විවිධ වත්කම් කොත් ඒත්. ඒකට ලකුණු එකක් ලැබෙන එකට. ඊළඟ ප්‍රශ්න තමයි 2015 18 විභාග ප්‍රශ්න වශයෙන් ආපු ප්‍රශ්නේ. 15ත් ඇහුව 18ත් ඇහුව දෙකේම ඇහුව. 4 රෝම ඉලක්කම් 5 ආයන්. ණය කාඩ්පත් මගින් සිදු කරනු ලැබූ ගනුදෙනු පියවීම පහසු කිරීම සඳහා භාවිතා කළ හැකි පහසුකම් 4ක් ලියන්න. ණය කාඩ්පත් මගින් සිදු කරනු ලැබූ ගනුදෙනු පියවන්න පහසු කිරීම සඳහා තේරෙනවද? භාවිතා කළ හැකි පහසුකම් 4ක් ලියන්න. පහසුකම් 4ක් ලියන්න. එකක් තමයි ස්වයංක්‍රීය ටෙලරයන්ට ATM යන්ට. ස්වයංක්‍රීය ටෙලරයන්ට ඕනේ මේ. එතකොට තමයි අපිට හරපත පාවිච්චි කරලා ඒ කියන්නේ ටෙලරයන්ට විවෘත කර ගැනීමේ කීයක වශයෙන් සලකන හරපත ඇතුළත් කරලා අපිට සර්විස් එක ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි වෙළෙන්සැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් at point of sale මතකයි. වෙළෙන්සැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාලයේ කියන ජාලය සක්‍රිය වුණේ නැත්නම් අපට ණයපත් හරපත් මගින් ගෙවීම් කරන්න බෑ. දැන් වෙළෙන්සැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල කියන්නේ අර ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකක්. විද්‍යුත් දත්ත පිරික්සුම් යන්ත්‍රයක් තේරෙනවා. අනුමත ව්‍යාපාරිකයන්ට දීලා ඒකේ සම්බන්ධතාවය ලබා දෙනවා. දුන්නම එයාට පුළුවන්කම ලැබෙනවා ඒ හරහා ණයපත් මගින් හරපත් මගින් ගෙවීම් බාර ගන්න. තේරෙනවද? වෙළෙන්සැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාලයක් නැහැ කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකක් නැහැ. එහෙමනම් ගනුදෙනු කරන්න බෑ. අනිත් එක තමයි ටෙලි බැංකු පහසුකම්. ඒ කියන්නේ අපි අපේ ස්මාර්ට් ෆෝන් එකකින් හෝ පරිගණකයෙන් බැංකු වෙබ්සයිට් එකට සම්බන්ධ වෙන අන්තර්ජාලය ඔස්සේ ගිහිල්ලා අපි අපේ ක්‍රෙඩිට් කාඩ් අංකය දීලා තේරෙනවද? දීලා අපිට පුළුවන්කම ලැබෙනවා ගෙවීම් පියවල දාන්න. ඒකට තමයි ටෙලි බැංකු පහසුකම් සහ අන්තර්ජාල බැංකු වල දෙකම අත්‍යවශ්‍ය වෙන්නේ. ඔන්න වගේ කරුණු 4ට ලකුණු භාගී ගන්න ලකුණු දෙකක් දුන්නා. පැහැදිලිද? අපි යමු ඊළඟ ප්‍රශ්නටත්. මේක 2016 විභාග ප්‍රශ්නය. 3 රෝම ඉලක්කම් 3 අයන් වශයෙන් අහපු. 3 රෝම ඉලක්කම් 3 අයන්. ATM කාඩ් පතක් තිබුණද? ATM කාඩ් පතක් තිබුණද? දැනට අපි ඒ දන්නවා ATM කාඩ් නැහැ. ATM කාඩ් එක තමයි ඩෙබිට් කාඩ් එක. තේරෙනවද? වෙනද ATM කාඩ් එක වෙනක් ඩෙබිට් කාඩ් වෙනක්. දැන් දෙකම එකයි. ATM කාඩ් පතක් තිබුණද? ඇතැම් ගනුදෙනු කරුවන් මුදල් ලබා ගැනීම සඳහා බැංකුවේ කවුන්ටරයට යන බව සමීක්ෂණයෙන් කිනෙලි වී ඇත. තේරෙනවද? දැන් ATM පතක් නැත්නම් ඩෙබිට් පතක් තියෙනවා. බැංකුව ඇතුළට භෞතිකව යන්න ඕනේ නැහැ. එළියේ තියෙන මැෂින් එකෙන් සර්විස් එක කරගෙන අපිට එන්න තියෙනවා. තිබුණද ගනුදෙනු කරුවන් මුදල් ලබා ගැනීමට බැංකුවේ තාමත් කවුන්ටර් යන බව සමීක්ෂණය හෙළි ඇත. ගනුදෙනු කරුවන් ATM කාඩ් භාවිතා නොකිරීම සඳහා බලපෑ හැකි හේතු දෙකක් දක්වන්න. දැන් සමීක්ෂණයකින් තහවුරුලා තියෙනවා ATM කාඩ් තියෙනා ඉන්නවා. එනම් හරපත් තියෙනා ඉන්නවා. හිටියට යන්නේ නැහැ සමහර අය. සමහර අය යන්නේ නැහැ. තේරෙනවද? යන්නේ බැංකුවටම ගිහින් සල්ලි ගන්න. ඇයි එකක් තමයි භාවිතා කිරීමට අවබෝධයක් නොමැති වීම. සමහර කාඩ් එකක් ගත්තම ඒගොල්ලෝ හිතනවා මේක මහා සංකීර්ණ ක්‍රියාවලියක්. මේක අපිට තේරෙන්නේ නැහැ. දැන් මම කවර අපේ පැතිවල කුරුඳු බිල දී ගන්න මුදලාල් වෙන කෝටිපතියෝ සල්ලි තියෙනවා. හරිද? හැබැයි ඒගොල්ලෝ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නේ දන්නේ නැහැ. පාවිච්චි කරන්නේ. බියයි. තේරෙනවද? ඒ වගේ අනික අමතර පිරිවැයක් දැරීම සිදුවීම. දැන් සමහරට ATM කාඩ් එකෙන් සල්ලි ගත්තම අපට අපෙන් අමතර පිරිවැයක් අය කරනවානේ. රුපියල් ගණන් අය කරනවානේ. නමුත් බැංකු කවුන්ටරෙන් ගත්තොත් ඒක නෑ. අපි ඒ නිසා පුරුද්දක් වශයෙන් බැංකුවම ගිහලා ගන්නවා. තුන්වෙනි එක තමයි ගනුදෙනුව පිළිබඳ විශ්වාසය අඩු වීම. අපිට ඕකත් බලපානවා. සමහර අපි ATM මැෂින් එකෙන් සල්ලි ගන්න පුළුවන්. සල්ලි ගත්තා කියමුකෝ. අපි රුපියල් 10000ක් අරගෙන ලක්ෂයක් ගත්ත කියලා account එකේ හරවුණොත් අපි තුමු කවදා හරි අපි තුමු සේවිංස් account එකක් කියලා. අපි ATM මැෂින් එකෙන් ගන්නවා 10000. හරිද? ඉතින් අපි අරගෙන යනවා මාස 2-3කට පස්සේ අපි බැංකුවට ගිහපු වෙලාව අපි අර ඉතිරි කිරීමේ පාස්පෝර්ත දෙනවා අප්ඩේට් කරගන්න. මෙන්න ඒක දුන්නම පේනවා ලක්ෂයක් හර වෙලා තියෙන අසවල් දවසේ ටයිම් එකට. ලක්ෂ වෙලා. අන්න එහෙම වෙයිදෝ කියලා අපිට සැකයක් තියෙනවා. නොවන්නත් බැරිම නැහැ. නමුත් බොහෝ විට වෙන්නේ නැහැ. තේරෙනවද?
එකම අපි හිතමු ATM මැෂින් එක අපි කිසියම් ගෙවීමක් කරනවා. පේමන්ට් එකක් කරනවා. ඒකත් විශ්වාස නැහැ අපිට හරියටම යයිද කියන එක. දැන් මට ආසන්න සිද්ධියක් වුණා. දැන්ට සතියකට හමාරකට උඩදී මම මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල් පේමන්ට් එක කළා මැෂින් එක හරහා. රිසිට් එකත් ආවා. හොඳ වෙලාවට රිසිට් එක තියෙනවා සක්සස් කියලා. සක්සස් ට්‍රාන්සැක්ෂන් කියලා. කොහොම හරි සාමාන්‍ය වෙනද වෙන්නේ එහෙම බිල ගෙවල තප්පර ගානක් තුල විනාඩියකට පෙර හෑන්ඩ් ෆුල් මෙසේජ් එකක් එනවා. thank you for your payment කියලා නේ. ඒක ආවේ නැහැ. දවසක් ගියත් නැහැ. දවස් දෙකක් ගියා ඒත් නැහැ. දැන් මට රිසිට් එක තිබුණා වුණා සැකයක් තියෙනවා. මේ පේමන්ට් එක මොන හරි තාක්ෂණික දෝෂයක් මත වෙන පැත්තකට ගියාද කියන එක. තේරෙනවද? අන්තිමට මම බැංකුවට කෝල් කරා. කෝල් කරාම කො සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් යනකොට සමහරට ඔහොම වෙනවා ඉඳ හිට ප්ලේට් වෙනවා. අපි දවස් 3-4ක් බලමු නැත්නම් අපි කොහොමවත් කම්ප්ලේන්ට් එකක් දාලා තියන්නම් කියලා මට කම්ප්ලේන්ට් නම්බර් එක දුන්නා. කොහොම හරි 3 වෙනි දවස් 4 වෙනි දවස් සල්ලි වැටලා තිබුණා. ඉතින් අර දැන් මම උනත් ඒ සැකේන්න බලන්න. ඒ වගේ අපිට ගණදුනුවේ විශ්වාසයක් නැහැ මේ මැෂින් එකෙන් කරාම. අපිට පුරුද්දක් ඇසෙර කවුන්ටරේට ගිහිල්ලා කරාම විශ්වාසයිනේ. අන්න ඒ නිසා අපි බැංකුව තුලම ගිහිල්ලා සර්විස් එක ගන්නවා. ඊළඟට පාස්පෝර්ටේ ගණදුනුව සටහන් නොවේ. දැන් අපිට කවුන්ටරේට ගිහිල්ලා අපි සල්ලි දැම්මනම් පාස්පෝර්ටේ අපේ ගිණුමට බැරට සටහන යනවා. අපේ පාස්පෝර්ටේ බැරට සටහන යනවා නේ. ඒ වගේම සල්ලි ගත්තනම් හර වෙනවා. ඒක පැහැදිලිනේ. දැන් මේකේ මැෂින් එකෙන් කරනවා මිසක පාස්පෝර්ටේ මුකුත් සටහන් නොවීමත් අපිට නිකන් පොඩි විචිකිච්ඡාවක්, හුදකලා බවක්, නිකන් බියක් ඇති වෙනවනේ. ඒ නිසා අපි බැංකුව තුලටම යනවා. අනිත් එක සම්ප්‍රදායිකව කවුන්ටරේම මුදල් ගැනීමට පුරුද්දක් පැවතුනේ. දැන් ඇත්තටම අපි පුරුදු වෙලා තියෙන තේමනේ. සාම්ප්‍රදායික බැංකු කවුන්ටරේම ගිහලා සල්ලි ගත්තාම හරි දැම්මම හරි අපිට ෆිට්. අපි බැංකුවට ගියා වෙනවා. නිකන් අපි අර මැෂින් එකෙන් අරන් આવොත් බැංකුවට නිකන් ගියේ නෑ. බැංකුවේ නිකන් අපි ඉවත් වෙලා වගේ. බැංකුවල කස්ටමර් කෙනෙක් නේ වගේ හැංගීමකුත් එනවා. තේරෙනවද? ඒ නිසා අපි සම්ප්‍රදායිකව පුරුදු වෙච්ච විදිහටම අපි කැමති කවුන්ටරෙන් ගිහලා වැඩේ කරගන්න. අනිත් එක තමයි මුදල් ලබා ගැනීමේ උපරිම සීමා පැවතීම. මෙන්න මේක තේරෙනවද? දැන් අපි සමහර ටෙලර් මැෂින් වලින් ATM මැෂින් වලින් සල්ලි ගන්න පුළුවන් ලක්ෂයයි. සමහර වෙලාවට ලක්ෂ 2යි. හරිද? අපි හිතමු දැන් ලක්ෂ 3ක් ගන්න ඕන කියලා එහෙනම් එක අපිට මිලදී ගන්න බෑ. ඒ නිසා මුදල් ලබා ගැනීම උපරිම සීමා තියෙන නිසා ඒ සීමා වලට එහා අපට ගිහිල්ලා මුදල් ලබා ගන්නව ගඳුනුවක් කරන්න වෙන නිසා අපි අනිවාර්යෙන් බැංකුව ඇතුළටම ගිහිල්ලා වැඩේ කරගන්න. තේරෙනවද? ඔන්න වගේ කරුණු දෙකකට ලකුණු එක ගන්න ලකුණු දෙකක් දුන්නා. කරුණු දෙක අපේක්ෂා කළේ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2016 විභාග ප්‍රශ්නය. 3 රෝමිලක්කම් 5 අයන් වශයෙන් අහු ප්‍රශ්නය. 3 රෝමිලක්කම් 5 අයන්. පාරිභෝගිකයෙකුට ණය කාඩ් පතක් භාවිතා කිරීම තුලින් හරිද? ණය කාඩ් පතක් භාවිතා කිරීම තුලින් හර කාඩ් පතක් භාවිතා කිරීමට වඩා වැඩියෙන් ලබාගත හැකි වාසි දෙකක්. දැන් ණයපත හරපත දෙකෙන්ම වාසි තියෙනවා. මේ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් පතක වාසි වැඩිනේ. ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කරාම හර කාඩ් පත භාවිතා කිරීමට වඩා වැඩි වාසි ලබන්න පුළුවන්. මොකක්ද දෙකක්? බැංකු ගිණුමක් නොමැති වුවද ණය කාඩ් පත භාවිතා කරන්න කිරීමෙන් භාණ්ඩෝ මුදල් ලබා ගන්න පුළුවන්. භාණ්ඩෝ මුදල් ලබා ගන්න පුළුවන්. දැන් ඩෙබිට් කාඩ් එකේදී අපිට බැංකු ගිණුමක් නැත්තම් ලැබෙන්නේ නැහැ නේ වරප්‍රසාද? නෑ එච්චරයි. ණයපත බැංකු ගිණුමක් ඇතත් නැතත් භාණ්ඩා සේවා මෙන් මුදල් පවා අපිට ලබා ගන්න කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ණය කාඩ් හිමියන්ට භාණ්ඩෝ සේවා මිලදී ගැනීමේදී වට්ටම් හිමි වෙනවා. ඩෙබිට් කාඩ් වලටත් ලැබෙනවා සමහර අවස්ථාවල නෑ. නමුත් අනිවාර්යයෙන්ම ණයපත් වලට සෑම වට්ටම් අවස්ථාවකම උදා කරගන්න පුළුවන්. ඊළඟට නිශ්චිත කාලයක් සදා පොලී නොමැතිව භාණ්ඩා සේවල් මිලදී ගන්න පුළුවන්. මොකෙන්ද? ක්‍රෙඩිට් කාඩ් එකේ. නියම දිනේට පේමන්ට් එක කරොත් කවදාක පොලී ගවන්න වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට ඔන්න ඔයගේ මූලික වාසි දෙකක් ලිව්වනම් ලකුණු එක ගානේ ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්කම තිබුණා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේ 2017 විභාග ප්‍රශ්නයට අහපු තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 අයන්න. මුලින් තියෙන ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව අනුව ණය කාඩ්පත් භාවිතය රටෙහි මුළු ජනගහනයෙන් 6%කට ආසන්න ප්‍රමාණය. 17 අද වෙනකොට කියනකොට 6%ත් 8ත් අතර ප්‍රමාණයක් කියලා. කොහොමද 6% වුණත් 8 වුණත් අඩුයිනේ. ශ්‍රී ලංකාවේ ණය කාඩ් භාවිතය අඩු මට්ටමක පැවතීමට
හේතු දෙකක් සඳහන් කරනවා. ඇයි මේ ණය කාඩ් භාවිතා කරන්නේ නැත්තේ? අඩු වෙයි. එකක් මොකද්ද? ණය ගැතියෙකු වීමට ඇති අකමැත්ත. සමහර අය ණය ගැතියෙක් වෙන්න කැමති නැහැ. එහෙමයි ඉන්නවනේ. සමහර අය අපි දන්නවා කෙලිම කෑෂ් වලින්ම පේමන්ට් කරනවා. දැන් මම ක්‍රෙඩිට් කාඩ් එකකින් ගනුදෙනු කරනවා කියන්නේ දැනට ගනුදෙනු කළාට මම ණය ගැතියි. ඒ මං ගෙවන්න එපා. පසු මූල්‍ය වගකීම් මට තියෙනවානේ. තේරුණාද? දැන් මට රුපියල් ලක්ෂ 5ක ක්‍රෙඩිට් ලිමිට් එකක් දීලා ණයපතක් නිකුත් කරොත් අපි දුමු ලංකා බැංකුව කියලා. තේරුණාද? මම ඉතින් ලක්ෂ 5ක් දක්වා ගනුදෙනු කරයි. හැබැයි ඉතින් මතුව නාගතේ ගෙවන්න එපා. ඒ කියන්නේ මම ගෙවනකන් ණය ගැතියි. සමහර අය කැමති නැහැ එක මොහොතකට ණය ගැතියෙක් වෙන්න. අන්නේ අකමැත්ත නිසා මොකද වෙන්නේ? එයා මේ කාඩ් පාවිච්චි කරන්නේ නැහැ. මං කියන එක තේරෙනව නේද? ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන භාණ්ඩාසය වල දී ගන්නවා කියන අපි ඒකේ සල්ලි ගෙවන්න එපයි. අපි තාම ගැතියෙක්. ගැතියෙක් වෙන්න අකමැත්ත නිසා අපි කෙලිම කෑෂ් වලින්ම ගනුදෙනු නිම කරන්න බලනවා. දෙවෙනි එක තමයි ගනුදෙනු වල විශ්වාසවන්ත භාවය පිළිබඳ සැක මතුවීම. ණය කාඩ් මගින් භාවිතා කරද්දී ගනුදෙනු විශ්වාසවන්ත භාවය පිළිබඳ තියෙන සැක සංකා. අපි ඒ නිසා ගොඩක් වෙලාවට මේ කාඩ් භාවිතා කරන්න කැමති නැහැ. ඇත්තටම අපි අහලා තියෙනවනේ ක්‍රෙඩිට් කාඩ් වලින් වංච කරනවා. වංච කරන දැන් ඔය සමහර ට්‍රැවල් ඒජන්සිස් මගින් විදේශගත වෙන්න පෙර අපිට දැනුවත් කිරීමේ සාකච්ඡා කරනවානේ. ඒගොල්ලෝ කියනවා ඔබ යන රටේ මෙන්න මේ ලිස්ට් එකක් දෙනවා. මෙන්න මේ ව්‍යාපාර එක්ක කමන්නේ කාඩ් පේමන්ට් කරන්න. වෙන කිසිම තැනක කාඩ් පේමන්ට් කරන්න යන්න එපා. තේරෙනවද? ඒ රටවල කරනවලු දැන් කැෂියර් කියනවා කැෂියර් අපේ ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන ඉන්සර්ට් කරනවනේ. ඉන්සර්ට් කරගත්තම එයාට පුළුවන් එයාගේ තාක්ෂණයත් එක්ක ඒ අපේ කාඩ් එකේ ඔක්කොම විස්තර ගන්න. මගේ කාඩ්පත් අංකය, මගේ ක්‍රෙඩිට් සීම ඔක්කොම ගන්න පුළුවන්. අරගෙන ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒක වෙන ක්‍රෙඩිට් කාඩ් එකකට ඊට පස්සේ බට් කරනවා. බට් කරාම මගේ ක්‍රෙඩිට් කාඩ් එක වගේම ඒගොල්ලෝ ගනුදෙනු කරනවා. ඔන්නෝම විශාල වශයෙන් වංචා වෙන්න පුළුවන් නිසා විශ්වාසවන්ත භාවය නැහැ. ඒ නිසා අපි ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නේ නැහැ තාම. තුන්වෙනි එක තමයි අඩු අවබෝධය. අපි හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන අපිට මේක තනියම පේමන්ට් කරන්න බෑ. ලොකු ශිල්ප ක්‍රම වගේ කරන්නේ නැහැ. ඒ මොකුත් නැහැ. ලොකු ශිල්ප ක්‍රම කිසිවක් නැහැ. තේරෙනවද? අපිට ඉතින් නිකන් කාඩ් එක අරගෙන බාර දෙන්න විතරයි මේ කැෂියර්ට. අපි හිතනවා නේ අපිට ඊට එහා දැනුමක් තිබී යුතු. අපිට දැනුම නැහැ කියලා අපි අඩු අවබෝධයෙන් පෙළෙනවා. ඒ නිසා ලංකාවේ තාම කාඩ්පත් භාවිතා වෙන්නේ අඩුයි. ඊළඟට භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් රට පුරා ඒකාකාරීව ව්‍යාප්ත නොවීම. තේරුණාද? ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන අවශ්‍ය පහසුකම් තියෙන්න එපේ. රට පුරා ඒකාකාරීව නැහැ. නිසත් භාවිතය අඩුයි. පිටුම් වෙළඳසැල් ගෙවීම විද්‍යුත් පෙරුම් ජාල ක්‍රමය කියන එක යටතේ අර ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එක හම්බන්තොටක් තියෙනවා. යාපනයේ තියෙනවා. මුත් ඒ ප්‍රදේශවල ගිහිල්ලා නැත්තම් මොකද වෙන්නේ? අන්න අනිවාර්යෙන් මේ කාඩ් අපි අරන් තේරුමක් නැහැ. එහෙම ව්‍යාප්ත වෙලා නැත්නම් මේ කාඩ් අපිට අරන් තේරුමක් නැහැ. අපි ගන්නෑ ඒ තර්කේ මත. ඊළඟට ණය කාඩ් ලබා ගැනීමට සුදුසුකම් ලබා ගැනීමේ බැංකු කොන්දේ සාපේක්ෂව වැඩි. හැමෝටම දෙන්නේ නැහැ. ණය කාඩ් එකක් දෙනකොට අපි සාධක කීපයක් සලකනවා. එයාගේ රැකියාව, එයාගේ වෘත්තිය, විශ්වාසවන්ත බවනේ. ඒ වගේ ඒ කාඩ් එකක් ඉෂුව කරද්දී අපි දැඩි කොන්දේසි වලට අපිව පාත්‍ර කරනවා. තේරෙනවද? අන්නේ කොන්දේසි වලට අපි යටත් වෙන්න කැමති නැහැ. ඒ නිසා අපි ණය කාඩ් පාවිච්චි කරන්නේ. ඊළඟට ගෙවී යුතු කාලයේ කුත්තු විට පොලියක් ගෙවී යුතුයි. ඒ පොලිය නිකම් පොලිය දඩ පොලියක් මතක තියාගන්න. දැන් මම දන්න කෙනෙක් වගේ පවුල කෙනෙක් හිටියේ ජර්මනියේ. එයා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා හිර වෙලා. මට එයා මාසෙක දවස් දෙකක් විතර කතා කරලා කියනවා කොහොමද සල්ලි ටිකක් එවන්න කියලා එයාට. ඉතින් මං අහන්නේ මොකද මෙච්චර හදිස්සියව ජර්මනියේ ඉඳලා. එයා කියන්නේ මගෙන් මෙහෙම එක ස්ටේට්මන්ට් එකක් ගෙවන්න බැරුව ගියා. තේරෙනවද? ඒ කියන්නේ අනේ හිටියා. අන්තිමට ඊළඟ ස්ටේට්මන්ට් එකවල ඒ වගේ භාගයක් දඩ පොලිය දාලා. දැන් ඒකේ දඩ පොලිය දැන් මෙයා ගෙවනු ටික දඩ පොලිය තමයි ගෙවන්නේ. ඒ වගේ තේරෙනවද? ගෙවිය යුතු කාලේ පැන්නොත් ඉන් සාපේක්ෂව ලොකු පොලියක් ගෙවන්න වෙනවා. ඒකට අපි කැමති නෑ. අපි ඒ නිසා කෙලින්ම කාසියා නෝට් වලින් පමණක්ම ගනුදෙනු කරනවා. තේරෙනවද? ඊළඟට ගනුදෙනු කරන විට අතිරේක පිරිවැත් දැරිය යුතු නිසා කාඩ් එකෙන් ගනුදෙනු කරද්දී අනිවාර්යෙන් අපේ සේවා ගාස්තු, අර ගාස්තු, මේ ගාස්තු අය කරනවනේ අපි ඒකටත් කැමති නෑ. අපි ඒ නිසා කාසියා නෝට් වලින් පමණක් ගනුදෙනු කරනවා. මෙන්න මේ වගේ හේතු නිසා තමයි ණයපත් භාවිතය ජනප්‍රිය නැත්තේ. මතකයිනේ? ඒකෙත් කරුණු දෙකකට ලකුණු එක ගන්න ලකුණු දෙකක් ලබා දුන්නා. පැහැදිලිද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙටත්. කෑයන් මේ ප්‍රශ්නේම ආ කොටස ණය කාඩ්පත් භාවිතයේ වැඩි කිරීමට බැංකු කරුවෙකුට අනුගමනය කළ හැකි උපාය මාර්ග 4ක්. ණය කාඩ්පත් භාවිතයේ
ජනප්‍රිය කරන්න. මිනිස්සු නායකත්වපත් ඉල්ලන්න පොළඹවන්නට අනුගමනය කරන්න පුළුවන් දේවල්. එකක් තමයි දැනුම්වත් කිරීම වැඩි කිරීම. දැනුවත් කිරීම වැඩි කරනකොට සමහර අයට අවබෝධයක් නැහැ. සමහර අය ක්‍රෙඩිට් කාඩ් ගන්න නැති හේතු හොවොත් එහෙම විශේෂ හේතුවක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ එහෙමනේ. නමුත් එයාලට කවුරු හරි බැංකුවක් හෝ මොකක් හරි ආකර්ෂණීය වැඩපිළිවෙලක් මගින් දැනුවත් කරොත් ඒගොල්ලන්ට ආසාවක් ඇති වෙන ක්‍රෙඩිට් කාඩේ පාවිච්චි කරන්න. ඒකේනෝ ටීවී එක ඇඩ්වර්ට් එහෙම ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන පේමන්ට් පෙන්නන්න තේරෙනවද? අනිත් අයට මේ ඒක දැනෙන්නේ අවුස්සන්න. අනිත් එක ආකර්ෂණීය දිරිගැන්වීම් ලබා දීම. දිරිගැන්වීම් තවත් කීපයක් විතර ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාරික ආයතන සමග ගිවිසුම්ගත වීම හා ජාල සම්බන්ධතා ඇති කර ගැනීම. දැන් ව්‍යාපාරික ආයතන සමග ගිවිසුම් සම්බන්ධතා ඇති කරගන්න පුළුවන්. ජාල සම්බන්ධතා. තේරෙනවද? තමන්ගේ සම්බන්ධතා තියෙන. මොකද හේතුව ඒ ව්‍යාපාරික ආයතනත් එක්ක බැංකුකරුවෝ සම්බන්ධතා ඇති කරගත්තම ගිවිසුම් ගහගත්තම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාර ආයතන වෙතින් නිකම් මන්න ක්‍රෙඩිට් කාඩ් ඉල්ලුමක් ගන්න පුළුවන්. නැත්නම් ඒ ව්‍යාපාරිකයන් ලේසියෙන් අපට ක්‍රෙඩිට් කාඩ් පතක් හඳුන්වා දෙන්න පුළුවන්. තේරෙනවද? ඊළඟ එක තමයි වංචා වැළැක්වීමට ආරක්ෂිත ක්‍රම හඳුන්වා දීම. දැන් අපි දන්නවා ක්‍රෙඩිට් කාඩ් එකෙන් විශේෂයෙන්ම ලංකාවට විදේශවල ඊටාම අවදානම්. තේරෙනවද? හේතුව ඒ කාඩ් එකේ විස්තර ඒගොල්ලෝ ඇබ්සෝබ් කරගෙන විශේෂිත ක්‍රමවේද අනුව ඒ විස්තර ඕගොල්ලන් කාඩ් එකට දාගෙන මගේ කාඩ් එක ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. අන්න ඒ වගේ තත්ත්වයන් උදා වෙන නිසා වංචා වැළැක්වීමට ආරක්ෂිත ක්‍රම හඳුන්වා දෙන්න ඕනේ. ඊළඟට විවිධ ගාස්තු අඩු කිරීම. සේවා ගාස්තුකයි වාර්ෂික ගාස්තුකයි අර ගාස්තුකයි එකම සිද්ධිය සම්බන්ධයෙන් ගාස්තු අඩු කරන්න ඕනේ. ඊළඟට විවිධ පාරිභෝගික කාණ්ඩ වලට ගැලපෙන පරිදි කාඩ්පත් විවිධාංගීකරණය. එක එක පාරිභෝගික කාණ්ඩ නැත්නම් පන්ති වෙන් කරගෙන ඒ පන්තියට ගැලපෙන ආකාරයෙන් කාඩ්පත් හදලා විවිධාංගීකරණයකින් යුතු දෙන්න පුළුවන්කම තියෙනවා. මම මේ වගේ ක්‍රියාමාර්ග මගින් මොකද වෙන්නේ? කාඩ්පත් භාවිතයට වැඩි වැඩියෙන් සමාජයේ පොළඹවන්න කිසියම් දායකත්වයක් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කරුණු 4කට ලකුණු භාගයෙන් ලකුණු 2ක් දුන්නා. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2018 විභාග ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 5 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. විද්‍යුත් මුදල් භාවිතය තුළින් වාසි මෙන්ම අවාසිද සිදුවේ. මෙම ප්‍රකාශයේ විද්‍යුත් මුදල් භාවිතයේ වාසිය අවාසි දෙක බැගින් දක්වමින් තහවුරු කරන්න. විද්‍යුත් මුදල් භාවිතය තුළින් වාසි මෙන්ම අවාසිද සිදුවේ. මෙම ප්‍රකාශයේ විද්‍යුත් මුදල් භාවිතයේ වාසිය අවාසි දෙක බැගින් දක්වමින් තහවුරු කරන්න. පැහැදිලිද? දෙක බැගින්. මුලින්ම වාසිය. අපි දන්න මේක කලිනුත් කතා කරා මතකයි. එකක් තමයි ගනුදෙනු පිරිවේ අඩු වෙනවා. විද්‍යුත් මුදල් භාවිතයේ වාසියක් වශයෙන් ගනුදෙනු පිරිවේ අඩු වෙනවා. කොහොමද අඩු වෙන්නේ? අපිට දැන් එළියට යන්න ඕනේ නැහැ නේ. අපිට නිවසේ ඉඳන් කාර්යාලේ ඉඳන් ගෙවීම් කරන්න පුළුවන්. සමහරට ප්‍රවාහන ගාස්තු බස් ගාස්තු මොකුත් නැහැ නේ. තේරෙනවද? නිකම් අපේ කොස්ට් එක අඩු වෙනවා. අනික මුදල් රැගෙන යාමේ අවදානුත් නැහැ. මුදල් අපි අරගෙන යන්න ඕනේ නැහැ නේ. වංචාකාරයෙන් හසු වෙන්නේ නැහැ නේ නිසා. තේරෙනවද? අනික දවසේ පැය 24 පුරාම ගනුදෙනු කරන්න පුළුවන්. අපිට දවසේ පැය 24 පුරාම ඕන වෙලාවක අපිට පුළුවන් ගනුදෙනු පියවන්න. අනිත් එක තමයි ගෙවීම් පියවීමත් පහසුයි. ගණන් කරන්න සල්ලි මිටි ගණන් කරන්න ප්‍රශ්නේ මොකුත් නෑ නේ. කාඩ් එක මේව කරා පාවිච්චි කරා. අනික ගනුදෙනුව තහවුරු කිරීමට සාක්ෂියක් වශයෙන් බිලක් ලැබෙනවා. ඔප්පු කරන්න ලේසියි. අපිට මෙන්න මම පියවුවා කියලා. දැන් ව්‍යවහාර මුදලින් කරොත් එහෙම ලිඛිත සාක්ෂියක් නෑනේ. තේරෙනවද? ඊළඟට විදේශ ගනුදෙනු පියවීමට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වාසි නිසා තමයි විද්‍යුත් මුදල් භාවිතය තුළින් භාවිතයට අද ගොඩක් දෙනා දැන් නැඹුරු වෙමින් තියෙන්නේ. ඒ වගේ වාසි දෙකකට ලකුණු දෙකක් ලැබෙනවා. අවාසිත් තියෙනවනේ. බලමු අවාසි. ඒ තමයි පොලි ප්‍රමාද ගාස්තු වෙන පිරිවැය දැරීම සිදු වෙනවා. දැන් අපිට එළියට ගිහිල්ලා ප්‍රවාහන ගාස්තු වාහන කාර් එක තෙල් ගහගෙන එහෙම යන්න නැති ප්‍රශ්න තුලින් පිරිවැය අඩුයි කියලා අපි කිව්වා. ඉස්සෙල්ලා වාසි වලට. ඒ වගේම අවාසිය තමයි මොකද්ද? අපි ගෙවීම පමා කරොත් නියමිත දිනට අපි ඒක සෙටල් කරේ නැත්නම් අනිවාර්යයෙන් අපට ලොකු දඩපුලියක් ගෙවන්න වෙනවා. පමා ගාස්තු ලේට් ෆී කුත් අය කරනවා. දැන් ණයපත් වල තියෙන එක ලොකු අවාසි දෙකක් ඒක. දැන් අපි දැන් නියමිත දිනය අපි හිතමු
පෙබරවාරි 10 කියලා. හරිද? ඒ 10දී අපි හිතමු ගෙවිය යුතු මුදල 1,20,000ක් කියලා හිතන්නකෝ. 1,20,000යි. හරිද? අවම මුදල අපි හිතමු රුපියල් 6,200ක් කියලා හිතන්නකෝ. 6,200ක්. දැන් මේ 1,20,000ම මෙදාට ගෙව්වොත් 1,20,000ම ගෙවා නිම කළොත් ප්‍රශ්නයක් නැහැ. ලේට් ෆී එකකුත් නැහැ. මොකක්ද ඉන්ට්‍රස්ට් එකකුත් නැහැ, පොලියකුත් නැහැ. අපි හිතමු 1,20,000 වෙනුවට 6,200 විතරක් ගෙවුවා කියලා. 6,200 විතරක් ගෙවුතු වෙන්නේ අපිට පමා ගාස්තු නැහැ. ලේට් ෆී එක කියන එක අය කරන්නේ නැහැ. හැබැයි පොලිය අය වෙනවා. මේ 1,20,000න් 6,200ක් ගෙවන් පස්සේ එන ගාන බැලන්ස් එකට පොලිය අය වෙනවා. තේරුණාද? අපි හිතමු 6,200 ගෙවන්නේ නැහැ කියලා. ෆී එක ගෙවන්න බැරි වෙලා පහු වෙනවා. පහු වුණොත් ලේට් ෆී එකයි පොලියේ දෙකම අපිට ගෙවන්න. අnder ලොකු ඩැමේජ් එකක් වෙන්නේ අපි. ලොකු අවශ්‍යයක් වෙන්නේ. අනික වංචනික ක්‍රියා සිදු විය හැකි වීම. අනිවාර්යෙන්ම මේ වංචනික ක්‍රියා වෙන්න පුළුවන්. අපි දැන් ක්‍රෙඩිට් කාඩ් එකකින් අපි පේමන්ට් එක කරලා එනවා. දැන් ඩේටා සර්ච් මැෂින් එකට අපි විස්තර ගත්තනේ. ඒ ඩේටා සර්ච් මැෂින් එකෙන් පරිගණක මොලකරුවෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒව විස්තර ගන්නවා. අපේ කාඩ් එක විස්තර කරනවා. ඒගොල්ලෝ කාඩ් එක බට් කරගන්නවා. ඒතර අපි ගෙදර එනකොට මොකද වෙන්නේ? ඉතුරු ටිකත් ඒගොල්ලෝ ගන්න දුන්නා. අන්න ඒවත් අවාසි. අනික අනවශ්‍ය පරිභෝජන රටාවකට හුරු වෙනවා. දැන් අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරද්දි අපි අනවශ්‍ය පරිභෝජන රටාවකට හුරු වෙනවා. අනවශ්‍ය යාළුවොත් එක්ක අපි අනවශ්‍ය කෑම බීම ආහාර පාන ගන්න යනවා. අනවශ්‍ය දේවල් වලට පෙළඹෙනවනේ. ඇයි? සල්ලි නැතත් මොකද වෙන්නේ? අපි කියන දැන් අපි යාළුවෙකුට යනකොට කියනවා අද තියෙන මියුසිකල් ෂෝ එකක් බලන්න යන්න. යන් තේරෙනවද? කන්නේ අපි කඩෙන් කමු. හිතන්නේ මොකද කාඩ් එක තියෙනවනේ. පර්ස් එකේ සල්ලි නැහැ. ඒ අනවශ්‍ය ගමනක් ගියේ. අනවශ්‍ය ගෙදර කෑම තියෙනවා. වියදමක් කළේ නේ. සීමාවක් නැහැ. අපි තුමු සමහරට ඔයගොල්ලෝ කොෆි ෂොප් එකට යනවා යාළුවොත් එක්ක කෑම ගන්නවා. කතාවල් දික් කියනවා. ආයි කෑම ගන්න. ඔහොමනේ අනවශ්‍ය දෙයක්. ඒ මොකද හේතුව කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් කෙනෙක් තියෙනවා. බිල කියන්නේ පේමන්ට් එක ගෙවන්න කියලා ස්ටේට්මන්ට් එක තියෙන ගෙවීම් ප්‍රකාශනයවම අපිට හිර වෙන්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අනික තාක්ෂණික දෝෂ නිසා ගනුදෙනු වලට බාධා සිදු වෙනවා. සමහර විට ටෙක්නිකල් ඩිෆෙක්ට් තාක්ෂණික දෝෂ આવොත් අපිට පේමන්ට් එක කරන්න බැරි වෙනවා. අන්න එතකොට අපි හිර වෙනවා. සල්ලිත් නැහැ. දැන් භාණ්ඩා සේවා ගත්ත එක අපි ආහාර ගත්තා. ආහාර කෑව. තේරෙනවද? අපි ඩිනර් එක ගත්තා එළියට එන්න දෙයක් නැහැ. ඒ වගේ ප්‍රශ්නත් ඇති වෙනවා. ඊළඟට විද්‍යුත් මුදලින් ගනුදෙනු කළ හැකි අවස්ථා සීමිත වීම. ගොඩක් වෙලාවට විද්‍යුත් මුදලින් ගනුදෙනු කරන අවස්ථා සීමිතයි. දැන් ජනාකිර නගරවල අවස්ථා වැඩි වුණා ගම් වලට යනකොට මේ e-cash වලින් ගෙවීම් බාර ගන්න ඉතාම අඩුයි නේ. ඒකත් ප්‍රශ්නයක්. අනික ඇතැම් ගනුදෙනු සඳහා වෙළඳුන්ගෙන් අතිරේක මුදලක් අය කරන නිසා විද්‍යුත් මුදලින් ගෙවීම් බාර ගැනීම ප්‍රතික්ෂේප කරන නිසා අපහසුතා ඇති වෙනවා. ඒ කියන්නේ සමහර වෙළෙන්දෝ අපිට ක්‍රෙඩිට් කාඩ් එක දික් කරාම කියන අනේ සර් ඕක අපි ක්‍රෙඩිට් කාඩ් එක ගැන 3% අමතර ගාස්තුවක් ගන්න. එහෙම කියනවා. දැන් උදාහරණයක් මම වාහනේ රිපෙයාර් කරන්න තැනක් තියෙනවා. ලොකු ගරාජ් එකක්. වාහන ලුතුලිය කරන මධ්‍යස්ථානයක්. ඒගොල්ලන්ගේ ස්පෙයා පාර්ට්ස් වලට ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරොත් ඒගොල්ලෝ කියනවා 8%ක් වැඩිපුර ගන්නවලු ඒගොල්ලන්ගේ. තේරෙනවද? ඒ 8% ගන්න නිසා ඒ 8% අපෙන් කපා ගන්නවා. සර් අපරාධය. ඒ කියන්නේ දැන් ලක්ෂයක බඩු ගත්තොත් එහෙම රුපියල් 8,000ක් මගෙන් වැඩිපුර ගන්න. මොකද ඒගොල්ලෝ ගෙවන්න ඕනේ ෆී එක මගෙන් ගන්නවා. අන්න ඒ වගේ ප්‍රශ්න නිසා ඒගොල්ලෝ කියනවා එහෙනම් සර්ට පාඩුයි අපිට එපා. කෑෂ් දෙන්න. කෑෂ් දෙන්නකොත් මොකද වෙන්නේ? මට ඒ රිපෙයාර් එක කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ සමහර වෙළඳුන්ගෙන් අතිරේක ගාස්තු අය කරනවා. සමහර බහන්න වල. ඒ ගාස්තුව කස්ටමර්ගෙන් ඉල්ලන්න බැරි කමට මොකද කරන්නේ? ඒගොල්ලෝ කියනවා ක්‍රෙඩිට් කාඩ් එක බාර ගන්න බෑ. ඒතර අපි අමාරු වෙනවා. ඔන්න ඔගේ අවාසි කීපෙකු තියෙනවා. අවාසි දෙකකට ලකුණු එක ගන්න ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2019 විභාග ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 ආ කොටස රහපුවයි. විද්‍යුත් මුදල් පසුම්බිය ඊවලොට් එකට ඊපස් එක. විද්‍යුත් මුදල් පසුම්බිය භාවිතා කර ජංගම දුරකථනයකින් ගනුදෙනු සඳහා මුදල් ගෙවීමේදී පුද්ගලයෙකු විසින් සපුරා තිබිය යුතු මූලික කරුණු දෙකක්. තේරෙනවද? ඊවලොට් එකකින් ගනුදෙනු කරන්න නම් අපි මුලින් ඉෂ්ට කරගන්න අවශ්‍යතාව. පළවෙනි එක තමයි විද්‍යුත් මුදල් පසුම්බිය යෙදවුම භාගත කරගන්න ඕනේ. නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ කියන්නේ
ඊවලට ඇපලිකේෂන් එක අපි එකන අපි අන්තර්ජාලය ඔස්සේ බැංකුව වෙබ් එකට ගිහිල්ලා බැංකුව වෙබ්සයිට් එකකින් මේ විද්‍යුත් මුදල් පසුම්බි යෙදුම මේක ඇත්තටම යෙදවුමන්නේ ප්‍රෝග්‍රෑම් එක ගන්න යෙදවුම අපි භාගත කර ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ පෞද්ගලික තොරතුරු කියන්නේ නම විද්‍යුත් පැල්ලෙපිනේ අපේ ජංගම දුරකථන අංකේ ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ පුද්ගලික හැඳුනුම් අංකයක් අපි සකසා ගන්න පින් නම්බර එක අංක 6කින් අවම තේරෙනවද? ඒක දික්කුණට ගමන 60ට අඩු වෙන්න බෑ. ඒත් එක්කම හරපත හෝ ණයපත ඒ කියන්නේ අපි ණයපත නෙවෙයි ඒකේ අංකේනේ. ඒකේ අංකේ විද්‍යුත් මුදල් පසුම්බිය සමග සම්බන්ධ කරලා ගෙවීම් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි සම්බන්ධ කරගන්න ඕනේ. ඒ කරුණු දෙකකට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊළඟට ආදර්ශ ප්‍රශ්න කීපයක් කතා කරනවා. මේ බොහොම කෙටි ප්‍රශ්න කීපයක් තමයි මුදල් පාඩමෙන් අහලා තින්නේ. හරපත් වලට සාපේක්ෂව ණයපත් භාවිතයෙන් ගනුදෙනුකරුවන්ටත් වන වාසි කවරේද? හරපත් එක සසදද්දි ණයපත් වලින් ලැබෙන වාසි. තේරෙනවද? එකක් තමයි සාපේක්ෂව ඉහළ වට්ටම් ලැබෙනවා. හරපත් වලට වට්ටම් අඩුවෙන් ලැබෙන්නේ කො ලැබෙන්නේ නැහැ. මොකද ණයපත් වල වැඩිපුර හම්බ වෙනවා. අනික ගනුදෙනු වටිනාකම නෝ ප්‍රසාද ලකුණු ලැබෙනවා. දැන් ඩෙබිට් කාඩ් එකේ ප්‍රසාද ලකුණු තියෙනවා ඊටාම අඩුයි. මේකේ ප්‍රසාද ලකුණු ලැබෙනවා. ඒ කියන්නේ ගනුදෙනු අනුව පොයින්ට් 1 2 3 ලැබෙනවා. ප්‍රසාද ලකුණක් කියන්නේ පොයින්ට් එකක්. පොයින්ට් එකක් රුපියල් 1.30ක් 1.40ක් වගේ වෙනවා. ඉතින් ඒකත් වට්ටමක් වගේ අපිට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. අනික ගිණුමේ හෝ Taman සතුව මුදල් නොමැතිවද ගනුදෙනු කරන්න පුළුවන්. දැන් ඩෙබිට් කාඩ් එකේ ගිණුමේ සල්ලි නැත්නම් ගනුදෙනු කරන්න බෑ. මේක එහෙම ප්‍රශ්නයක් නෑ. ගිණුමේ සල්ලි නැතත් අපේ පර්ස් එකේ සල්ලි නැතත් අතේ නැතත් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. අනුමත සීමාව දක්වා. අනික పూర్ව මුදල් යෙදවීමකින් තොරව ගනුදෙනු කරන්න පුළුවන්. අපිට කලින් මුදල් යොදවන්න ඕනේ නෑනේ. අද ක්‍රෙඩිට් කාඩ් එකත් අද ඉඳන් පුළුවන් පාවිච්චි කරන්න. සල්ලි කලින් ගෙවන්න ඕනේ නෑ. නමුත් ඩෙබිට් කාඩ් එකෙන් අපි කලින් සල්ලි බැංකුවේ දාලා තියන්න ඕනේ. නැත්නම් පාවිච්චි කරන්න බෑ. පැහැදිලිද? ඒ වගේ කරුණු අත්තර වාසි නැහැ. සාමාන්‍ය මේකේ හතරම අහන්නේ කරුණු දෙකක් තමයි අහන්නේ. දෙකට ලකුණු දෙකක් ලැබෙ උපරිම භාගයෙන්. ඊළඟට ණයපත් වලට සාපේක්ෂව හරපත් මගින් ගනුදෙනු කිරීමේ වාසි. ඒකත් අහන්න පුළුවන්. ඒ ඉස්සෙල්ලා කිව්වේ හරපත් වලට සාපේක්ෂව ණයපත් වල වාසි. දැන් අහන්නේ මොකද්ද? ණයපත් වලට සාපේක්ෂව හරපත් වල වාසි අහන්න පුළුවන්. මොනවද වාසි? ප්‍රමාද ගාස්තු නැහැ. කවදාකවත් ලේට් ෆී ගන්න නැහැ. ඇයි? ගිණුමේ සල්ලි තිබුණොත් ගෙවීම කරන්න පුළුවන් නැත්නම් නැහැ. ඒ නිසා ලේට් ෆී කතන්දරයක් නැහැ. පමා ගාස්තුවක් නැහැ. තේරෙනවද? දඩ පොලිත් නැහැ. ඇයි ඉතින් පමා වුණා කියලා කතන්දරයක් නැහැ. ඒ නිසා ලොකුම වාසි දෙකක්. ණයපත් වල තියෙන ලොකුම වාසි දෙකක් තමයි ලේට් ෆී එකයි පමා ගාස්තුවයි දඩ පොලියයි. මේ දෙකම වැටෙන්නේ නැහැ. කියන්නේ ගිණුමේ සල්ලි දක්වානේ අපි ගනුදෙනු කරන්නේ. අනික ගිණුමේ තිශේෂය දක්වා පමණක් ගනුදෙනු කළ හැකි බැවින් ණයබරිත තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අන්න. ගිණුමේ තිශේෂය රුපියල් 50000 ඉවරනකම් ගනුදෙනු කරන්න පුළුවන්. ඉන්නේ හැට බෑනේ. ඒ නිසා අපි ණයබරිත වෙන්නේ නැහැ. නමුත් ක්‍රෙඩිට් කාඩ් එකේ ලක්ෂ 10ක වගේ ලිමිට් එකක් දීලා තිබුණොත් සමහර මාසවල අපි ලක්ෂ 10ම මොකද කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට ස්ටේට්මන්ට් එක ආවම පස්සේ ගෙවා ගන්න සල්ලි නැත්තම් මොකද නන්න අපි ණයබරිත වෙනවා. තේරෙනවද? ලොකු ණයගතියක් වෙනවා. එහෙම අවදාන මම මේකේ නැහැ. මේකේ ණයගතියක් වෙන්නේ නැහැ. ගිණුමේ සල්ලි උරන් පස්සේ ඉවරයි. ඊළඟට පසුවගකීම් වලින් තොරව ගනුදෙනු නිම වේ. තේරුණාද? දැන් ක්‍රෙඩිට් කාඩ් එකෙත් අපිට පස්සට වගකීම් ඉතුරු වෙනවා. ණයගතියක් වෙනවනේ. ඇයි? මම අද රුපියල් ලක්ෂයක පේමන්ට් එකක් කරා ක්‍රෙඩිට් කාඩ් එකෙන් මම ණයගතියි. ඇයි? ඉතින් මාසයේ අවසානයේ බිලවම ගෙවන්න එපා. මම ණයගතියක් කියලානේ. නමුත් මේක එහෙම නැහැනේ. ගිණුමේ සල්ලි වලින් ගෙවන්නේ. කිව්ව ණය පසුවගකීමක් නැහැ. ණයගතියක් වෙන්නේ නැහැ. දෙපැත්තටම වාස් තියෙනවා. හරිනේ. මම දෙකම ළඟ ගත්තේ පෙන්වන්න වෙනස. තේරුණාද? මේ හරපත් වලට වඩා ණයපත් වල වාසි මේ ණයපත් වලට වඩා හරපත් වල වාසි. පැහැදිලිද? දෙකෙම තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. විද්‍යුත් මුදල් පසුම්බියක් යනුවෙන් කුමක් අදහස් කරන්නේද කියලා අහන්න පුළුවන්. ඊවලොට් එකක් නැති ඊපස් එකක්. විද්‍යුත් මුදල් පසුම්බියක් කියන්නේ කොහොමද? ඇහුවොත් මෙන්න මේ වගේ ඊටාම කෙටියෙන් අංග සම්පූර්ණ අර්ථකථනයක් දීලා මුළු ලකුණු දෙකම ගන්න. මොකද්ද? පරිගණකය හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කර. පරිගණකය හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කර සිය ගිණුමේ ඇති බැංකුවට සම්බන්ධ වී ගෙවීම් පියවීම සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග විශේෂයකි. මේක මෘදුකාංග විශේෂයක් නැත්නම් මොකද්ද? යෙදවුම්. මෙහෙම දාන්න පුළුවන් යෙදවුම්. ඒත් හරි. මේකත් හරි. යෙදවුම් විශේෂය. මේ ණයපතක් හෝ හරපතක් මගින් ඉටු කරන කාර්යයට සමාන කාර්යයක් ඉටු කර මේකනුත් ණයපතින් හරපතින් වෙන කාර්යයට සමාන කාර්යයක් තමයි වෙන්නේ. මේක යෙදවුමක්. ඇප් එකක්. තේරෙනවද? පරිගණකයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කර සිය ගිණුම ඇති බැංකුවට සම්බන්ධ වී
මගේ account එකේ තියෙන බැංකුවට සම්බන්ධ වී ගෙවීම් පියවීම සඳහා භාවිතා කළ හැකි යෙදවුම් විශේෂයක් නැත්නම් මෘදුකාංග විශේෂයක්. ඒක හොඳටම ඇති. ඒක තමයි E-Pass එක කියන්නේ. ඒතර මේක ණයපතක් හෝ හරපතක් මගින් ඉටු කරන කාර්යයට සමාන කාර්යයක් ඉෂ්ට කරන. ඒක ලිව්වත් නැතත් මෙන්න මේ ටික තියෙනවා නම් ලකුණු ලැබෙනවා. මතකයිනේ? හතරවෙනි එක. විද්‍යුත් මුදල් පසුම්බියක් මගින් ගනුදෙනු පියවීමෙන් පුද්ගලයින් හෝ ව්‍යාපාර ලබන ප්‍රධාන වාසිය. ඕකත් අහන්න පුළුවන්. මෙතෙක් අහලා නැහැ තාම. E-Pass එකේ වාසිය. විද්‍යුත් මුදල් පසුම්බියක් මගින් e-wallet එකක් මගින් ගනුදෙනු පියවීමෙන් පුද්ගලයෙකුට හෝ ව්‍යාපාර ලබන පුළුවන් වාසිය. එකක් තමයි අපේ කාලය ඉතුරු. අපි මෙහෙ දැන් බැංකුවට දුවන්න ඕනේ නැහැ. ව්‍යාපාර ස්ථානට යන්න ඕනේ නැහැ. අපිට නිවසේ දම පේමන්ට් එක කරන්න පුළුවන්. කාර්යාලෙ දම කරන්න පුළුවන් කාලය ඉතුරු. අනික ෂණිකව ගනුදෙනු පියවා දැමිය හැකියි. තේරුණාද? ගනුදෙනුව සිදු වෙච්ච ගමන් ෂණිකව වැඩේ මේ ක්ලෝස් කරන්න පුළුවන්. ඊළඟට කුමන ප්‍රදේශයක සිටියේද ගනුදෙනුවක් පියවා දමන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ ඈත පළාතක ඉන්නවා. මම ව්‍යාපාරිකයෙක්. ඔබ මට ටෙලිෆෝන් කෝල් එකක් දීලා කියනවා සර් මට අපිට මෙන්න මේ බඩු හදිස්සි බඩු ටික ඉක්මනට එවන්න කියලා. මම යවනවා. ඔබ එහෙ ඉඳන් මොකද වෙන්නේ? ඔබට E-Pass එකෙන් පුළුවන් මගේ ගිණුමට සල්ලි බැර කරන්න. ඒ නිසා අපිට සල්ලි ගේන්න යන ප්‍රශ්න මොකුත් නැහැ. කොතනක හිටියත් අපිට ගෙවීම කරන්න පුළුවන්. අපේ ස්මාර්ට් ෆෝන් එක අතේ තියෙන තාක්. ඊළඟට අවශ්‍යතාවය මත ෂණිකව විවිධ ගිණුම් අතර මුදල් මාරු කරන්න පුළුවන්. දැන් මගේ ගිණුමෙන් ඕගොල්ලෝ ගිණුමට සල්ලි ටිකක් මාරු කරන්න ඕන මට E-Pass එක කරා එකක් කරන්න පුළුවන්. ඊළඟට ගනුදෙනු පිරිවැත් ඉතාම අඩුයි. අතිරේක පිරිවැය නැහැනේ. අනික ගනුදෙනුව පිය වූ බවට ලිඛිතවම තහවුරු කරගන්න පුළුවන්. ඔන්න වගේ වාසි තියෙනවා E-Pass එක නැත්නම් e-wallet එකක් මගින් ගෙවීම් කිරීමේදී. ඊළඟට විද්‍යුත් මුදල් හා ව්‍යවහාර මුදල් අතර පවතින අසමානතා. මේක මෙතෙක් විභාගයට අහලම නැති ප්‍රශ්නයක්. අහන්න ආසන්නම ප්‍රශ්නයක්. අහන්න පුළුවන් දැන් යන්නේ කෑෂ්ලෙස් සොසයිටි එකක් කරා. වැඩිපුර පාවිච්චි කරන්නේ මොනවද? ඉලෙක්ට්‍රොනික මුදල්. නමුත් ව්‍යවහාර මුදලුත් තියෙනවා. ඒ නිසා දැන් මොහරි මූලික ගෙවීම් වර්ග දෙකයිනේ. ගනුදෙනු පියවන්න අපි යොදාගන්න මූලික මාධ්‍ය දෙක මොකක්ද? එකක් ව්‍යවහාර මුදල් වළංගු මුදල් අනිත් එක විද්‍යුත් මුදල්. ඒ නිසා මේ දෙකේ සංසන්දනයේ වැඩි ඈතක මේ දරුවනේ. බොහෝ විට මේ අවුරුද්ද වෙන්න පුළුවන්. 2021 විභාග වෙන්න පුළුවන් තව සති කිහිපකින් පටන් ගන්න. අපි බලමු මේ අපි දෙපැත්තට ලියමු මේ මුල් පැත්තට ලියමු විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් මෙතන ලියමු ව්‍යවහාර මුදල්. ව්‍යවහාර මුදල්. හරිනේ. පළවෙනි එක. විද්‍යුත් මුදල් නිකුත් කරන්න. දැන් මේව පොයින්ට් එකක් වලට ගන්න. මේක අපිට එකපාරට උත්තර ටික දදස් ගාලා එන්නේ නැහැ. තේරුණාද? එහෙම ඉන්නේ අර මොකද්ද මේ ජලාශයක අර මොකක්ද දොරටුවරයෙන් පස්සේ වතුර කදම්බයක් එන්නේ. ඒ වගේ නේ නෑ. අපි පොයින්ට් එක යමු. අපි පොයින්ට් එක මතක කරමු. මොකද්ද මේව නිකුත් කරන්නේ කොහෙන්ද? ඔන්න පොයින්ට් එක මතක කරගන්න. නිකුත් කරන බලාධිකාරියේ තියෙන වෙනස මොකද්ද? විද්‍යුත් මුදල් නිකුත් කරනවා බැංකු මගින්. මූල්‍ය ආයතන වෙතින්. බැංකු කීපයක් මගින් නිකුත් කරනවා. නමුත් ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ එකයි. මොකද්ද? මහ බැංකුව පමණයි. මහ බැංකුව පමණයි. කියන්නේ මෙහෙම බැංකු මගින් බහුවචනය බැංකු මගින් නිකුත් කරයි. බැංකු මගින් නිකුත් කරයි එක. මේ පැත්තට මොකක්ද දාන්න පුළුවන්? මහ බැංකුවෙන් පමණි. මහ බැංකුවෙන් පමණි. මහ බැංකුවෙන් පමණි. දෙවැනි එක තමයි දැන් ද්‍රවශීලතාවය. ඒ කියන්නේ මුදල් වශයෙන්ම කියන එක ද්‍රවශීලතාවය ගත්තොත් ව්‍යවහාර මුදල් වල 100%යි. ආයෙක කන්වර්ට් කරන්න දෙන්නේ නැහැ. මේවා අඩුයි. සාපේක්ෂව අඩුයි. මේවා අනිවාර්යයෙන්ම කෑෂ් බවට පත් කර ගන්නවා. දැන් අපි තුමු මල් ළඟ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා. ක්‍රෙඩිට් ලිමිට් එක ලක්ෂ 10යි. මට ලක්ෂ 10 නම් එකකින් භාගයක් 150ක්. ලක්ෂ 5ක් දක්වා මට සල්ලි ගන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඒ සල්ලි ගන්න මම බැංකුවට යන්න එපා. ඉතින් යන්න ටිකක් වෙලා යනවනේ ඒ වගේ. එතන දෙන්න පුළුවන් දෙවෙනි එක ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය අඩුය. මේ පැත්තට ලියන්න බලමු මොකද? 100%ක් පවතී. 100%ක්ම පවතී. තුන්වෙනි එක තමයි දැන් විද්‍යුත් මුදල් වල නෛතික වළංගුතාවේ නැහැ. මතකනේ?
ලීගල් ටෙන්ඩර් කියන එක නෛතික වළංගුතාවය. ඒ කියන්නේ කාසියා නෝට්ටු කියන ව්‍යවහාර මුදලින් ගෙවීම් කරද්දී කාටවත් එක ප්‍රතික්ෂේප කරන්න බෑ. තහනම්නේ. තහනම්. ප්‍රතික්ෂේප කරොත් නීති විරෝධී ක්‍රියාවක් අපි කරන්න දඩුවම් දෙන උසාවියේ. නමුත් විද්‍යුත් මුදල් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නෛතික වළංගුතාවය නැහැ. මෙහෙම ලියන්න. නෛතික වළංගුතාවය නැත. පැහැදිලිවම නැහැ. නමුත් ව්‍යවහාර මුදල් වලට පැහැදිලිවම ඇත. ඒ නිසා පොදු පිළිගැනීම මෙතන හැමෝම පිළිගන්නවා. තේරුණාද? හතරවෙනි එක තමයි දැන් ව්‍යවහාර මුදලින් ගෙවීමේදී අතිරේක පිරිවැය නැහැනේ. දැන් රුපියල් අපි 3500 බඩු ගත්තම සල්ලි වලින් දුන්න මොකුත් වෙන ගෙවන් දෙයක් නැහැ. නමුත් විද්‍යුත් මුදල් වලින් ගෙවීමේදී අතිරේක පිරිවැය තියෙනවා. ඒ කියන්නේ සමහරට අපෙන් 100 ගාන වැඩිපුර ගන්නවා. ඒ කියන්නේ වෙලෙන්දගෙන් අය කරන වැඩිපුර මුදල් අපෙන් ගන්නවා. අනික මාසේ අවසානයේ ස්ටේට්මන්ට් එක ගණදුණු වල ප්‍රකාශනය ආවන් පස්සේ ඒ ඩියු ඩේට් එක ගෙවිය යුතු දිනට එක දවසක් හරි පමා වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පමා ගාස්තුව අය කරනවා. දඩබුලිත් අය කරනවා. අතිරේක පිරිවැය. මම කියන්නේ ගනුදෙනු වලදී අතිරේක පිරිවැයක් පවතී. අනිත් පැත්තට අතිරේක පිරිවැය නැත. අතිරේක පිරිවැය නොමැත. මේකේ මැක්සිමම් 4ක් දක්වා යන හරි දෙකක් කියලා නම් නොකරොත් මොකද මේක වෙනස්කම් කීපයක් තියෙන නිසා ප්‍රධානම මුදල් වර්ග දෙක දැන් ලෝකෙ දැන්ට භාවිතා වෙන්නේ ව්‍යවහාර මුදලුයි විද්‍යුත් මුදලුයි. ඒ නිසා 4ක් දක්වා වෙනස්කම් 4ට සමහරට තනි ප්‍රශ්නයක් ඇහුවොත් ලකුණු 4ම දෙයි. අර රෝමිලක්කම එක අයනු කොටසක් වශයෙන් නම් අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් දෙයි. පස්වෙනි එකක් අපි ගමු. පස්වෙනි එක තමයි දැන් ව්‍යවහාර මුදලින් ඕනෑම ස්ථානයකදී අපිට ගෙවීම් කරන්න පුළුවන්. ඕනම තැනකදී. සුපර් මාකට් වෙන්න පුළුවන්, පුංචිම ව්‍යාපාර ස්ථානයක් වෙන්න පුළුවන්. තේරෙනවද? ඕනම තැනක පුළුවන්. නමුත් විද්‍යුත් මුදල් හැම බෑ. අනිවාර්යයෙන්ම විද්‍යුත් යටිතල පහසුකම් තියෙන ස්ථානයකදී විතරයි ගෙවීම් කරන්න පුළුවන්. අඩු ගන්න ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකක සම්බන්ධතාවයක් අරගෙන නැත්නම් කිසිම වෙලෙන්දෙක් අන්න අපි ඒක වෙලෙන්දුත් එක්ක අපිට මේ ඊ-කෑෂ් වලින් ගෙවීම් කරන්න බෑ. මෙහෙම ලියන්න. මෙහෙම ලියමු. විද්‍යුත් යටිතල පහසුකම් කියලා දාමු. යටිතල පහසුකම් නොමැති ස්ථානවලදී ගෙවීම් පියවීමට භාවිතා කළ නොහැක. අනෙක් පැත්තට ඕනෑම ස්ථානයකදී ගෙවීම් කළ හැකිය. කිසි ප්‍රශ්නයක් නැහැ ගවන්න පුළුවන්. තේරුණාද? ඊළඟට දැන් විද්‍යුත් මුදලින් ගෙවීම් පෙව්වට අපේ ණයගැති භාවයක් තියෙනවා. පසු වගකීම් තියෙනවනේ. ඇයි? ස්ටේට්මන්ට් එක ඇවිල්ලා අපි ගෙවනකම් අපි වගකීම තියෙනවනේ. නමුත් ව්‍යවහාර මුදලින් කරොත් මොකද වෙන්නේ? පසු වගකීම නැහැ. එතනින්ම ඉවරයි. ණයගැති භාවයක් නැහැ. කියන්නේ මෙහෙම අවසන් එක වශයෙන් ලියමු 6 වෙනි එක. පසු වගකීම් ඉතිරි වේ. නැත්නම් ණයගැතියෙකු වේ. ඉවත් හරි. ණයගැතියෙකු වේ. හරිද? අනිත් පැත්තට පසු වගකීම් නොමැත. පසු වගකීම් නොමැත.
ඔන්න ඔගේ වෙනස්කම් 4ක් කල් ලියන්න. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ඉලෙක්ට්‍රෝනික මුදල් කොතෙක් ජනප්‍රිය වුවද ව්‍යවහාර මුදල් භාවිතයෙන් ඉවත් වීම බලපාන හේතු කවරේද? දැන් ඊ-කෑෂ් දැන් එන්න ජනප්‍රියලුනේ. නමුත් මේ ලෝකෙ කොහෙන්වත් ඇමරිකාවෙන් පවා ව්‍යවහාර මුදල් ඉවත් වෙන්නේ නැහැ. කාසියා නෝටු ඉවත් කරන්න බෑ. මූලික හේතු දෙකක් වෙන්න තැහැකි. එකක් තමයි දැන් විද්‍යුත් මුදල් වල තියෙනවනේ අවාසි නේ. ඒ කියන්නේ විද්‍යුත් මුදලින් ගනුදෙනු කරද්දී අමතර පිරිවැයක් දරන්න තියෙනවනේ. අමතර පිරිවැය තුල අවාසි තියෙනවා. මේ අවාසි නිසා යම් පිරිසක් විද්‍යුත් මුදල් භාවිතා කරන්න කැමතිම නැහැ. බලෙන් මේක භාවිතා කරන්න කියලා නීති ගේන්න බෑනේ. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමන්නේ. ඒ නිසා යම් පිරිසක් එකක් අමතර අතිරේක පිරිවැය තියෙනවා. හරිද? සෑම තැනක ගෙවීම් කරන්න බෑ. අනික වියදම් වල පාලනයක් නැහැ. කොහොම අවාසි තියෙනවනේ. දඩපොලි ගවන්න වෙනවා නේ. මේ අවාසි නිසා මේ පිරිස කැමතිම නැහැ පාවිච්චි කරන්න. එකක්. ඒ නිසා කාසියා නෝට්ටු අයින් වෙන්නේ නැහැ. අපි හිතමු මේකේ අවාසි නැහැ කියලා. ඒත් ව්‍යවහාර මුදල අයින් කරන්න බෑ. ඇයි හේතුව? දැන් මේ විද්‍යුත් මුදලින් අපි ගනුදෙනු කරලා අවසාන ශේෂයක් තියෙනවනේ. අවසාන ශේෂයේ පියවර මොකක්ද ඕනේ? ව්‍යවහාර මුදල් ඕනේ. දැන් අපි තුමු කියම් කෙනෙක් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා අවුරුදු 75 දී රෝගාතුර වෙනවා. එයා තීරණය කරනවා මට දැන් මම දැන් එතන ඉන්නේ. තේරුණාද? මට දැන් ක්‍රෙඩිට් කාඩ් එක වැඩක් නැහැ කියලා නවත්තනවා. අන්තිමවතාවට ආපු ස්ටේට්මන්ට් එකේ යා බිල ගෙවන්න එපේ. බිල ගෙවන්නේ මොකෙන්ද? කාසියා නෝට්ටු. ඒ නිසා කාසියා නෝට්ටු කවදාවත් අමතක වෙන්නේ නැහැ. තේරුණාද? පාවිච්චි ඒ කියන්නේ අමතක වෙන්නේ නැහැ. භාවිතයෙන් ඉවත් කරන්නත් බෑ. හේතු දෙකක් ලියුණා ඇති. එකක් තමයි විද්‍යුත් මුදල් වල ඇති අවාසි නිසා ඇතැම් පිරිස් විද්‍යුත් මුදල් බැහැර කරන නිසා එක හේතුවක්. අනිවාර්යයෙන්ම ව්‍යවහාර මුදල් පවතින උනේ නිසා. දෙවැනි එක තමයි විද්‍යුත් මුදලින් කරන ගනුදෙනු වල අවසාන ශේෂයන් පියවීමට ව්‍යවහාර මුදල් අවශ්‍ය නිසා. ඔන්න ඔය දෙක නිසා ව්‍යවහාර මුදල් බැහැර කරන්න අමාරුයි. පැහැදිලිද? රයිට්. එතකොට දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් 7 වන ඒකකයේ වන ඒකකයේ පළවෙනි පරිච්ඡේදය වන මුදල් ඒකකයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න ව්‍යුහගත අභ්‍යාස 2020 සිට 2010 දක්වා සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය යන්නේ. ඊට අමතරව අපි ආදර්ශ ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කරා. අපි ඊළඟ පරිච්ඡේදයෙන් මේ මුදල් ඒකකයට අදාළ වාස්තික අභ්‍යාස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.